අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබට ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදය තුළින් අදත් අපි ඔබ හමුවන්නේ විශේෂ දේශපාලන සාකච්ඡාවට විශේෂ ආරාධිත අමුත්තෙක් සමගින් අද දවසේ මගෙත් එක්ක මේ විශේෂ අමුත්තව හඳුන්වා දෙන්නට කලින් මතක් කරන්නට ඕනේ අද දවසේ මාත් සමග මේ දේශපාලන සාකච්ඡාවට සම්බන්ධ වෙනවා සහෘද සංනිවේදක අබ්දුල් රහ්මාන් අබ්දුල් අයිබෝන් ඔබට ඒ වගේම අද දවසේ මේ දේශපාලන සාකච්ඡාවට අප මැදිරියට කැඳවාගෙන ආවා සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමන්ව ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගනු ලබනවා. එහෙමනම් අපි දේශපාලන සංවාදය ආරම්භ කරමු අබ්දුල්. ඔබතුමන්ට මම ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ වෙද්දී තියෙන ඉතාමත්ම තීරණාත්මක තැනක. අපි දන්නවා අතීතයේ අපි අහපු දැකපු ගෞරවාන්විත දේශපාලන හැසිරීම අද සමාජය තුළ වියකිමින් පවතින බවට ජනතාව චෝදනා කරනවා. ඒ නිසාම ඔවුන් කියන මේ 225 අපිට එපා කියලා. එතකොට පුංචි දරුවෝ ඉන්න පාර්ලිමේන්තු ගැලරියකට අසභ්‍ය වචන ගහමරා ගැනීම එක්කුණ මෑත කාලීන ඉතිහාසයක් අපිට තියෙන කාල වකවානුවක ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු විදියට ඔබතුමාගේ වර්තමාන දේශපාලන කියවීම මොකක්ද කියලා ආරම්භය ගනිමින් මම අහන්න කැමතියි. පවතින දේශපාලන ක්‍රම තුල වඩාත්ම හොඳ මේ ක්‍රමය මම විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ හැසිරීම නරක නම් ඒ മന്ത്രിවරුන්ට පමණක් අපි ඇඟිල්ල දික් කරන්න බෑ. ඒක තෝරන ජනතාවටත් වාකීමක් තියෙනවා ඉඳගෙන. ඉතින් ඔව් ඉම්තියාස් මැතිතුමනි සමගි ජන බලවේගයට ඇයි ජනතාව ඡන්දය ලබා දෙන්න ඕන? වැදගත් ප්‍රශ්නයක්. එතුමිය අහපු ප්‍රශ්නයත් එක්ක මේක සම්බන්ධයි. අද රටේ බහුතරයක් ජනතාව තුළ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අද දේශපාලනය ගැන කලකිරීමක් තියෙනවා. විශ්වාස භංගත්වයක් තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම විස්තර කරන්න උවමනාවක් නැහැ. ඉතින් මම හිතනවා අද මේ සමගි ජන බලවේගයේ උපත දිහා බැලුවම ඒක ප්‍රජාතන්ත්‍රවාදී උපතක්. සාමාන්‍යයෙන් මම කාටවත් අපහාස කරනවා නෙමෙයි එක එක පක්ෂ අරගෙන කල්පනා කරලා බලන්න ඒ පක්ෂවල තියෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ස්වභාවික නායකයින්ට මතුවෙන්න දොරටු අහුරලා තියෙන හුඟක් තැන්වල අදෘශ්‍යමාන හස්තයන් තමයි හුඟක් ඒවා පාලනය කරන්නේ. නමුත් මෙතන සමගි ජන බලවේගය කියන්නේ ලෝකෙ වෙනස් වෙනවා ලෝකෙ දේශපාලනය වෙනස් වෙනවා හුඟක් වෙලාවට ඒ කාලයත් එක්ක වෙනස් වෙන්න බැරි දේශපාලන ව්‍යාපාර කල්ලිකුත් වෙච්ච දේශපාලන ව්‍යාපාර බවට පත් වෙනවා අපි පාකිස්තානයේ දිහා බැලුවොත් අපි දකිනවා ඉම්රාන් ખાන් කෙනෙක් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නිමා කරලා එයා මතුවෙනවා ප්‍රංශය දිහා බැලුවොත් අපි මැක්‍රොන් දකිනවා දැන් මෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවට පොදු ජන එක්සත් පෙරමුණ එනවා මේක එක්සත් ජාතික පක්ෂයේම දරුවෙක් එක්සත් ජාතික පක්ෂයේම නිර්මාණයක් සමගි ජන බලය කොහොමද පටන් ගත්තේ මම හිතනවා මේ අපිට හිතා ගන්නත් බෑ මංගල සමරවීර මහත්මයා මලික් සමරවික්‍රම මහත්මයා කබීර් හෂීම් මහත්මයා අපේ පක්ෂ නායකතුමත් එක්ක සමීපව හිටපු උදවිය ලක්ෂ්මන් කීරියල්ල මහත්මයා ඇතුළු පක්ෂීය කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකත් ඡන්දයෙන් තීන්දුවක් ගත්තා. ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කරන මේ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා. ඒකේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට පැවරිය යුතුයි කියලා. ඒ යෝජනාව කොහොම ඒකත් ඡන්දයෙන් සම්මත වුණා. අගමැති අපේක්ෂකයා හැටියට එතුමා නම් කළ යුතුයි කියලා. නාම යෝජනා මණ්ඩලයේ නායකත්වයේ එතුමාට දිය යුතුයි කියලා. ඒක ලේකම් තෝරා ගැනීමේ බලයත් එතුමාට පැවරිය යුතුයි කියලා. නමුත් මංගල සමරවීර අයින් වෙනවා. දැන් මගේ ප්‍රශ්නෙට උත්තරේ හරස් ප්‍රශ්න හැමෝම මාව විත්ති කුරුවට දාලා ප්‍රශ්න අහනවා වගේ මේ මට දැන් මට විස්තර කරන්න දෙන්න පුළුවන් මම මේ කියන්න හදන කාරණය මේක ප්‍රජාතන්ත්‍රවාදී උපතක් මේක තමයි වැදගත් දැන් පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනකොට බලන්න කොහොමද තියෙන්නේ කියලා පිටිපස්සේ තියෙන බැනර් එකේ කාගේ පින්තූරද තියෙන්නේ තුන් දෙනෙක්ගේ පින්තූර තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්මයා එතකොට ඒ නායකත්වයන් පිළිබඳ තීන්දුව ගන්නෙ කොහේද? දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසිකට උරුමකම් තියෙන පක්ෂයක්. මම නම් ඒ ප්‍රතිපත්ති අදහනවා. මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති. නමුත් ඒ පක්ෂ ප්‍රතිපත්ති වලින් අපි පිටපැන්න හින්දා මේ රටේ ජනතා එක්සත් ජාතික පක්ෂයට ලොකු දඬුවමක් ලැබුණා ජනතාවගෙන්. අපි එක්සත් ජාතික පක්ෂේ නායකයෝ කවදාක්වත් අවුරුදු 5කට වඩා රාජ්‍ය නායකකම නැතුව ඉඳලා නැහැ.
77 විතරයි අවුරුදු 7ක්. ඒකත් පළවෙනි අවුරුදු 3 ඩඩ්ලි සෙන්නායක මහත්මයා යටතේ අනික ජයජවර්ධන මහත්මයා යටතේ. හැම වෙලාවෙම අවුරුදු 5කට වඩා බලයේ නැතුව ඉන්න බෑ. එක්සත් ජාතික රටේ ජනතාව බලයට ගේනවා ඒගොල්ලන්ව. ඒතර අපිට 89 ප්‍රේමදාස මහත්මයාව ජනාධිපති පුටුවේ වාඩි කළාට පස්සේ අවුරුදු 31ක් අද ගත වෙලා තියෙනවා. අපිට බැරි වුණා අපේ පක්ෂ රාජ්‍ය නායකයෙක්ව පත් කරගන්න. ඇයි අපිට මෙහෙම වුනේ? මේ ප්‍රශ්න ගැන තිබිච්ච කලකිරීම, ප්‍රශ්න, සාකච්ඡාවන්, සංවාද ඒවයේ ප්‍රතිඵලය තමයි අපේ පක්ෂ ක්‍රියාකාරීකයෝ, අපේ පක්ෂයේ මහජන නියෝජිතයෝ, පළාත් පාලන නියෝජිතයෝ, පළාත් සභා නියෝජිතයෝ, පාර්ලිමේන්තු නියෝජිතයෝ මේගොල්ලෝ ඔක්කොම පීඩනයක් ඇති කළා නායකත්වයට. වෙනසක් කරන්න ඕනේ කියලා. ඒක ප්‍රතිඵලය තමයි සමගි ජන බලවේගය. ඉතින් මේක මම හිතනවා මේ කලකිරලා ඉන්න දේශපාලන කොටස් වලට විශ්වාසයක් ලබා දෙන බලවේගයක් බවට පත් කර ගැනීම තමයි අපේ අභියෝගය. මේ මිනිස්සුන්ට මේ කලකිරලා මේ විශ්වාස භංගත්වයට ඉපත් වෙලා ඉන්න ජනතාවට බලාපොරොත්තුවක් දෙන බලවේගයක් බවට මේක පත් කරගන්න. ඒකට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු නිර්මාතෘවරු මේ එක්සත් ජාතික පක්ෂය හැදුවේ ලිප්ගල් 3ක් මත කියලා මම හැම වෙලාවෙම අවධාරණය කරන්නේ. එකක් ප්‍රජාතන්ත්‍රවාදය, දෙක සමාජ සාධාරණත්වය, තුන ජාතික එකමුතුව. මේ තුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ විශිෂ්ට වැඩ වාර්තාවක් තියෙනවා. අපි මේ ප්‍රතිපත්ති අපි අන්ත දක්ෂිණාංශික පක්ෂයක් නෙමෙයි. අපි නිව් ලිබරල් පක්ෂයක් නෙමෙයි. අපේ පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයට තිබිච්ච පක්ෂයක්. එකකින් පිටපැන්න. මම හිතනවා අද ජනතාව හොයන්නේ ඒ වගේ වැඩ ඒ වගේ බලවේගයක් කියලා. මම විශ්වාස ජනතාවට උත්තර දැන් එක්සත් ජාතික පක්ෂ නායකයන් අපි තීරුවේ ඉස්සෙල්ලා අවුරුද්දට සැරයක් සුගතදාස ස්ටේඩියමට ගිහිල්ලා අත ඔසවලා ජනාධිපති ඡන්දේ වෙලාවේදී මේ අපේක්ෂකයා අන්තිම මොහොතේ නම් කළාට පස්සේ ඒ නම් කරන උත්සවයේදීම ඇඟට නොදැනෙන්න අපි ඒක මේ අවුරුදු 6කට සැරයක් තෝරන යෝජනාවක් සම්මත කරගත්ත ඒ සම්මේලනයේදී. හරි. ඉතින් මේක තමයි මේ අඩුපාඩු හදාගෙන අපිට ඉස්සරහට යන්න වෙලා තියෙනවා. ජනතාව ඉල්ලන බලවේගයක් දූෂණය ගැන ඇඟිල්ල නිකුත් කරන්න ඇඟිල්ල දික් කරන්න බැරි, වැරදි වැඩ ගැන ඇඟිල්ල දික් කරන්න බැරි කණ්ඩායමක් බව අපි ඒත්තු ගැන්විය යුතු තියෙනවා ජනතාවට. විශ්වාසයක්. ඉතින් ඒ උත්සාහය අපි ගනිමින් සිටිනවා. ඔව් හැබැයි මංගල සමරවීර මහත්මයා අයින් වෙනවත් සමගම මරු පහරක් එල්ල වෙනවා සමගි ජන බලවේගයට. ඒ ගැන ඔබගේ මතය? ඔගොල්ලෝ මංගල සමරවීර මහත්තයාට ගොඩක් සම්බන්ධයි කියලා මම දන්නවා. ඒක මම හිතනවා එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මංගල සමරවීර මහත්මයා ඇවිල්ලා මේ සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බ වෙලා සුවද සාකච්ඡාවක් කරලා අවබෝධයෙන් තමයි යම්කිසි තීන්දුවක් අරගෙන තියෙන්නේ. නමුත් මම හිතනවා එතුමා නාම යෝජනා පත්‍ර බාර දුන්නට පස්සේ ඒ වගේ තීන්දුවක් ගන්නවට වඩා ඊට කලින් කල්පනා කරලා තීන්දුවක් ගත්තා නම් වඩා හොඳයි කියලා. ඒත් සමග ඔහු මතයක් ප්‍රකාශ කරනවා දෙපැත්තෙම ඉන්නේ ඒකපාර්ශ්වික දේශපාලනඥයෝ වගේ තමයි මට පේන්නේ කියලා. මට හිතන්නේ මංගල සමරවීර මහත්මයාත් එක්ක ඔයගොල්ලන්ගේ සම්බන්ධකම් තියෙන බව මම දන්නවා. මේ channel එකට සම්බන්ධකම් තියෙන බව මම දන්නවා. නමුත් මේ මංගල සමරවීර මහත්මයා එහෙමනම් සජිත් ප්‍රේමදාස මහතුමාගේ නායකත්වයෙන් මේ වගේ බලවේගයක් ඇති කරන්න මුල් වෙන්නේ නැහැනේ. මම හිතනවා එයාව එහෙම ලඝු කරන්න එපා මේ සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් විදියට. මම ටිකක් ගරු කරනවා එතුමාට. හේතුව එතුමාගේ අදහස් ඔක්කොමත් එක්ක මම එකඟ වෙන්නේ නැහැ. නමුත් විවෘතව එතුමා අදහස් කියන කෙනෙක්. ඒක වැදගත්. හොඳයි අබ්දුල් අපි මතක් කරමු මේ දේශපාලන සංවාදයත් සමග නිවසේ සිට මේ දේශපාලන සංවාදය බලන ඔබට සම්බන්ධ වෙන්නට අවස්ථාව තිබෙනවා. මම මතක් කරනම් දුරකථන අංකය 0112 50 53 22 0112 50 53 22. අනාගතයට විනාඩියක් අපි කතා බහ කරන්නේ අනාගත දේශපාලනයේ තුල මැතිවරණයක් ළඟ එනවා. මේ මැතිවරණයක් ලඟ වෙනකොට අපිට තිබෙනවා දේශපාලන නියෝජිතයන්ගෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන අයගෙන් අහන්නට ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න කිරීමට අද අපි එකතු කරගත්තේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් මේ ස්ථානයට සපමිනි ඉම්තියාස් බාකිර්මාකර් මැතිතුමන්ව ඔබතුමන්ට මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. දැන් මේක ටිකක් අපේ මාතෘකාවෙන් ටිකක් පිට මෙතෙක් කතා කරපු මාතෘකාවෙන් පිට ප්‍රශ්නයක්. දැන් ඔබතුමා නියෝජනය කරන් ඔබතුමා මුස්ලිම් ජාතිකයෙක්. අපි සිංහල දමිළ මුස්ලිම් කියලා වෙන් කරන්න එහෙම සුදුසු නැහැ. නමුත් ඔබතුමා මුස්ලිම් ජාතිකයෙක් කියලා අපි දන්නවා. ඔබතුමාගේ නම, ඔබතුමාගේ උපත මේ හැම දෙයකින්ම. එතකොට මුස්ලිම් ජාතිකයෙක් වුණත් ඔබතුමා මේ රටේ දේශපාලන ආගමික සමාජීය පොළව මත වපුරපු බීජවල අස්වනු දැකපු මිනිස්සු ඔබතුමාව දකින්නේ ජාතිවාදයෙන් එහාට ගිය ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක් විදියට.
ඔබතුමාට මේ ආభాසය ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ආනන්ද විද්‍යාලයේ ඔබතුමා ලද අධ්‍යාපනය ඔබතුමා ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. සිංහල විවාද කණ්ඩායමේ නායකයා විදිහට ඔබතුමා කටයුතු කරලා තියෙනවා. එතකොට විවිධ සංගම්වල සභාපති ධූරයට ඔබතුමා පත් කරලා තියෙනවා. එතකොට මේ සිංහල බෞද්ධ බහුතරය තුලින් ලැබපු ප්‍රසාදය තනතුරු තානාන්තර නිසා ඔබතුමාට මේ ආభాෂය ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි එහෙම ආපු ගමන ඇතුලේ සංහිඳියා වැඩපිළිවෙලට නායකත්වයක් දෙන්න මුල පුරන්න ඇයි ඔබතුමා තවමත් ප්‍රමාද කියන ප්‍රශ්නය මට තියෙනවා. නෑ ඒක මේ මම හිතනවා ප්‍රශ්නේ සාධාරණ නැහැයි කියලා. එකක් මම කොළඹ ආනන්ද විතරක් නෙමෙයි මම හැදිච්ච වැඩිච්ච ගමෙත් මගේ පිටිපස්සේ තියෙන ගම අල්ලපු ගම මේ ඔක්කොම සිංහල ගම්මාන. අපි හැදුන වැඩුණ ඒගොල්ලොත් එක්ක බොන්නලගොඩ කියලා ගමක් තියෙනවා. ඊට පස්සේ බන්දරවත්ත කියලා ගමක් තියෙනවා. අනිත් පැත්තේ මුරගල්ල කියලා ගමක් තියෙනවා. මේ ඔක්කොම සිංහල උදවිය. සිංහල මුස්ලිම් කියලා ભેදයක් ඒ කාලේ තිබුණේ නෑ. මේවා ඉතින් මම හිතනවා අද සමාජයේ කෘතිම විදියට වෙළඳ වාසි සඳහා සහ දේශපාලන වාසි සඳහා සහ සමහර විට ජාත්‍යන්තර න්‍යාය පත්‍ර සඳහා මේ ඇති කරපු මේ ප්‍රශ්න සමගයේ සංහිඳියාව පිළිබඳව මගේ උනන්දුවක් තිබුණේ නැහැයි කියලා කිව්වම ඒක මම හිතනවා ඔයා නොදැනුවත්කම හින්දා වෙන්න ඇති සමහර වෙලාවට. ඒක මගේ පියතුමා ජීවිතේ අවසන් හුස්ම හෙළුවේ 97 අවුරුද්දේ. එතුමා අවසන් මේ හුස්ම හෙළුවට පස්සේ එතුමාගේ ගුණ සීකරන සංවිධාන පිහිටවන්න ඕන කියලා එක එක්කෙනා එක එක දේවල් කිව්වා. සිංහල සහෝදරවරු වැඩිම මගේ පියතුමාත් එක්ක සමීපව හිටපු කට්ටිය. ඊපස්සේ මම කල්පනා ගුණ සීකරනවා ඒ ඔක්කොම අපි මේවා බොරු ලෝකයක් මේක. අපි මට විනාඩියක් ලබා දෙන්න දුරකථන නැමතුමක් තිබෙනවා. අපි දුරකථන නැමතුමට සවන් දීලා නැවත ඔබතුමන්ගේ පිළිතුරට පැමිණෙමු. ආයිබෝන් ඔබට. ආයිබෝන් අස්ලාම් අලයිකුම්. සලාම්. මම මේ අපේ ඉතා ගරු කරන මහත්මයෙක් උඩම් කතා කරන්නේ දැන් මම අපි UNP කියන්නේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ. දැන් අපි එක්සත් ජාතික පක්ෂින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා සම්මිති බලවේගයේ පැත්තට එනවා. බලවේගයේ අපි හිතන තරමට සාමාන්‍යයෙන් යම් කිසි ප්‍රමාණයක් අපිට දිනන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔය ලොකෝ ඔය දැන් ඔබතුමා කියපු විදිහට ඒ අයගේ ඉරණම මොකක්ද? හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි. අපි පිළිතුරු ලබා දෙන්නට කලින් පුංචි විරාමයකට යනවා. අපි විරාමයෙන් අනතුරුව නැවතත් සූදානම් ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් සමග සම්බන්ධ වෙන්න. දැන් අපිට දුරකථන ඇමතුමක් ලැබුණා 0112505322 දුරකථන අංකයට අපේ අසන්නේ ප්‍රේක්ෂකයෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් එක පිරිසක් ඉවත් වෙලා සමගි ජන බලවේගයට යනවා. එතකොට සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලනඥයන් ගියාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්න වර්තමාන නායකයන්ගේ ඉරණම මොන වගේ වෙයිද කියලා. ඔබතුමන්ට පුළුවන් පිළිතුරක් ලබා දෙන්න. කියන්න මම ශාස්ත්‍රකාරයෙක් නෙවෙයි. හැබැයි මම කැමතියි ඒ තවමත් එතන ඉන්න උදවියට මම ඉල්ලීමක් කරනවා ඒගොල්ලන්ගෙන්. මම ආරාධනා කරනවා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ගත තීරණයට ගරු කරන්න. මේ රටේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හොඳම උදාහරණය තමයි මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයෝ 230 ගාණක් කැඳවලා රැස්වීමක් තියලා ඒ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිරියැල්ල මැතිතුමා කරපු ප්‍රකාශය මම කැමතියි මතක් කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති ප්‍රකාශය. මොකක්ද එතුමා කිව්වේ? මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයෝ 230 ගාන මත තීන්දුව කළා අපේ අනාගතයේ තියෙන්නේ සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයත් එක්ක තියෙන මේ බලවේගයත් එක්කයි. අපි එතනට යන්න ඕනේ කියලා. මම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මිත්‍රයා. හැබැයි අපි දේශපාලනය කරන්න ඕනේ ජනතාවත් එක්ක. ඒ ජනතාවගේ හඬට මම කන් දීලා මමත් සජිත් ප්‍රේමදාසයන් එක්ක මේ ගමනට එකතු වෙනවා කියලා එතුමා කිව්වා. ඉතින් මේක තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. පක්ෂ ක්‍රියාකාරකයෝ, සමාජිකයෝ, මහජන නියෝජිතයෝ 99%ක්ම රට පුරා එක හඬකින් වෙනසක් බලාපොරොත්තු වෙනකොට, අලුත් ගමනක් බලාපොරොත්තු වෙනකොට ඒ හඬ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒ පීඩනය ආවා. ඒ නිසා තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතිකව මේ තීන්දුව ගත්තේ. ඒ හින්දා රටේ අනාගතය වෙනුවෙන්, පක්ෂයේ අනාගතය වෙනුවෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කරලා සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භිය යුතුයි, ගමන යා යුතුයි කියලා ගත්ත තීරණයට හිස නමලා සමගි ජනබලයත් එක්ක එකතු වෙන්න කියලා මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා. අනාගතයේ තීන්දුව කිරීම ජනතාවට බාරයි.
හොඳයි දැන් ඔබතුමාට අවස්ථාව තිබෙනවා අර අපි මුලින් අහපු මගේ ප්‍රශ්නයට පිළිතුර නැවත ප්‍රශ්නය ආයෙත් අලුත් කළොත් ඔව්. මට මම කිව්වේ ඔබතුමන් මුස්ලිම් ජාතිකයෙක්. එතකොට ඔබතුමන් බෞද්ධ පරිසරයක හැදිලා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඔබ අධ්‍යාපනය ලැබුව ඔබතුමා. එතකොට ඒ ආభాසයත් එක්ක ඔබතුමා ජාතික දේශපාලනයට එනවා. ඒ ඇවිල්ලා ඔබතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තට පස්සේ හැබැයි ඔබතුමා එහෙම ආවට මේ ජාතික දේශපාලනය ඇතුළේ හිටියට මේ සංහිඳියා වැඩපිළිවෙලට නායකත්වය දෙන මුල පුරන්නේ ඇයි ප්‍රමාද කියන එක මම ওই නායකත්වය කියන වචනට එච්චර කැමති නැහැ. නමුත් මගේ දායකත්වය මම දීලා තියෙනවා ඉඳගෙන. ඒක බාකිර් මාකා ජාතික එකමුතුව සඳහා වන බාකිර් මාකා මධ්‍යස්ථානයේ. ඒක තුලින් අපි ගොඩක් දේවල් කරලා තිනවා. අපි බේරුවල ප්‍රකාශනය, වැලිගම ප්‍රකාශනය. වැලිගම ප්‍රකාශනය තමයි ජාතික එකමුතුව සඳහා මාධ්‍යයේ කාර්යභාරය. අපි වැඩමුළු තිබ්බා. ඊට පස්සේ ලංකාවේ තියෙන ප්‍රධාන ජනමාධ්‍ය සියල්ලම එකතු කරලා ඒවයේ ප්‍රධානීන්ගේ මේ අස්සනින් අපි වැලිගම ප්‍රකාශන නිකුත් කළා. ජනමාධ්‍ය කාර්යභාරය ලොකු වාද විවාද ගියා. මට තාම මතක් වෙනවා මේ මාධ්‍ය හිමිකාරත්වයෙන් අපි ඉල්ලා සිටිය යුතුයි මෙහෙම හැසිරෙන්න ඕන කියලා කියනකොට සුනන්ද දේශප්‍රිය මහත්මයා නිදහස් මාධ්‍ය ව්‍යාපාර නියෝජනක මේ අයිතිකාරයෝ මේ සල්ලි දාපු දෙවිය නෙමෙයි අපි තමයි මාධ්‍ය අයිතිකාරයෝ කියලා තුමා කිව්වා. වාද විවාද ගිහලා අන්තිමට මාධ්‍ය හිමිකාරත්වය වෙනුවෙන් රංජිත් විජේවර්ධන මහත්මයා අත්සන් කළා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සුනන්ද දේශප්‍රිය අත්සන් කළා. මට තව බාධා කිරීමක් මම හිතන්නේ මේ ප්‍රශ්නයට මේ හරිම බාධාවල් තියෙනවා. තවත් දුරකථන නැමතුමක් තිබෙනවා අපිට. මම හිතන්නේ විදේශ රටකින් අපි වමතන්නේ. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. ඔබතුමන්ගේ නම කියන්න. මගේ නම සෆ්රාන්. සෆ්රාන් මහත්මයා කොහෙන්ද කතා කරන්නේ? මම දැන් කටාර ඉඳන් කතා කරන්නේ. කටාර වල ඉඳන්. හොඳයි ඔබතුමන්ගේ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරන්න. මමස මට අහන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන්නේ දැන් ලංකාව ඒ කියන්නේ ලංකාව කියද්දි පොඩ්ඩක් ඒ කියන්නේ හැම සම්පතක්ම තියෙන රටක්. හරිද? අපි මේ ලංකාවේ දන්න කාලේ ඉඳන් බදු ගෙවනවා. හරි? ඒ කියන්නේ අපි ඉපදිච්ච කාලේ ඉඳන් අපි බදු ගෙවනවා ලංකාව. ඒකට 300ක් 200ක් ඒ වගේ බදු ගෙවිගෙන යනවා. ඒ කියන්නේ මේ බදු මුදල් වලින් හරි රටේ ණයබර අඩු කරන්න බැයිද? එතකොට මේ ජනාධිපතිතුමන්ලා අගමැතිතුමන්ලා ඊට ඒ වගේම ඇමතිලා ගන්න වාහන ඒ කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වාහන ගන්නවා. හරිද? ඒ වලින් හරි රට ගැන පොඩ්ඩක් හිතලා පොඩි මිනිහා ගැන පොඩ්ඩක් හිතලා ඒ කියන්නේ එයාලගේ අර ඒ සල්ලි වලින් හරි පිටරටින් ගන්න ණය ටික අඩු කරලා අපිට මේ බදු බර පොඩ්ඩක් අඩු කරන්න බැයිද කියන එක පොඩ්ඩක් අහගන්න කැමතියි. ප්‍රශ්නේ පැහැදිලි. හොඳයි ඔබතුමන්ගේ ප්‍රශ්නේ පැහැදිලි. ඔබතුමන්ට පුළුවන් අපි අර ප්‍රශ්නෙට පිළිතුරු කතා කරලා මම කැමති ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකොට භාගයට බාධා කරන්නේ නැතුව නැත්නම් හරි හිරිහැරයක් එක ඉවර කරලා ප්‍රශ්න ගන්න ඉඳගෙන නැත්නම් හරි හොඳයි. අපි මගේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමු මුලින්. මම කියාගෙන හිටියේ මොකද කියලා මට අමතක වුණා දැන්. අපි මේ අපේ වැලිගම ප්‍රකාශනයේ මාධ්‍ය කාර්යභාරය මොකද්ද කියලා ප්‍රධාන ඡායාරූප මාධ්‍ය වේදිකෝ දහස් මාධ්‍ය ව්‍යාපාරය වෘත්තීය වේදී මාධ්‍ය සංගමය ද්‍රවිඩ මුස්ලිම් සංගම මාධ්‍ය කවය මුස්ලිම් මාධ්‍ය මේක අමීන් මහත්තයාගේ මේ ඔක්කොම 12ම ප්‍රධාන සංවිධාන 12ම අත්සන් කළ ප්‍රකාශනයක් නිකුත් කළා. ඊට පස්සේ දැන් අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා ඒ ප්‍රකාශනයට අවුරුදු 10ක් පිරෙන වෙලාවේ අපි ආපසු හැරී බැලීමක් කියලා වැඩමුළුවක් මෙහි තිබ්බා. ඊට පස්සේ ලංකාව පුරා පළාත් 9ටම අපි ගියා. ගිහිල්ලා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් හම්බ වුණා. ඇයි කියලා ඒගොල්ලොත් එක්ක මේක කාර්යභාර ගැන ඒගොල්ලන්ත් එක්ක සංවාදයක් අපි පැවැත්තුවා. මේ විදිහට අනික මේ YMCA එක බෞද්ධ සම්මේලනය මේ ක්‍රිස්තියානි සංවිධාන හින්දු සංවිධාන මේවත් එක්ක අපේ රටේ ආගමික සහ සිවිල් සංවිධානවල කාර්යභාරය ජාති වැඩමුළු පැවැත්වුවා. පාසල් ළමුන් සඳහා චිත්‍ර තරඟ රචනා තරඟ විටින් විට අපි පැවැත්වුවා. අන්තිමට තියපු තරඟෙදී 9000ක් චිත්‍රවල තිබුණා පාසල් දරුවෝ. ඒක ලොකු ප්‍රමාණයක් ලංකාවේ. ඉතින් අපි නිහඬව නායකත්වයේ නෙමෙයි දායකත්වයේ දෙමින් හිටියා. හරි. හොඳයි අපි ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න පුළුවන් දුරකථන ප්‍රේක්ෂකයාගේ පිළිතුරට ඔහු අපෙන් නැහුවේ ඔබතුමන්ගේ නැහුවේ බදු මුදල් අඩු කරලා මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරලා ඇයි ජනතාවට බදු අඩු කරන්න බැරි කියලා. ඇත්තටම ඕක තමයි දේශපාලනයේ තියෙන කලකිරීම මිනිස්සුන්ගේ. අපි මේ බලයට පත් කරලා යනවා වරප්‍රසාද වරදාන සම්බන්ධයෙන් තමයි උනන්දු වෙන මේක රස්සාවක් කරගෙන තියෙනවා. එදා කාලේ දේශපාලන මම දැන් ඊයේ ආවේ කුලියපිටියේ ඉඳන්. ඉතින් මම හිතේ සිමිදම මතක් කරලා ඉඳගෙන මේ වයඹ පළාත කොච්චර මේ ආදර්ශමත් දේශපාලන චරිත අපිට දීලා තියෙනවද කියලා. උක්කුබණ්ඩා වණිනායක මහත්මයා
මොහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩ මහත්මයා, ඩිංගිරි බණ්ඩා වෙලගෙදර මහත්මයා, ඊරියගොල්ල මහත්මයා මේ කවුරුවත් එහෙම වරප්‍රසාද නෙමෙයි. මට මතකයි මේ එම්.ඩි. බණ්ඩ මහත්මයාගේ පුතාලා මගෙත් එක්ක ඉගෙන ගත්තා. පුදුම සරල ජීවිතයක්. තාත්තගේ වාහනේවත් මේ ඉස්කෝලේට එවන්නේ නැහැ එක්කන් එන්න කියලා. මරදාන රේල්වේ ස්ටේෂන් එකට බස් එකේ ගිහිල්ලා මේ තාත්තත් එක්ක එකතු වෙන්න ඕනේ පොල් ගහවලට යන්න. කෝච්චියේ යන්නට. එහෙම නායකයෝ මේ රටේ හිටියා ඉඳගෙන. අද ඒ සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. ඒ සජිත් ප්‍රේමදාසමයි එතුමා. අපි අපේක්ෂකයෝ ඔක්කොම කැඳවපු වෙලාවේ එතුමා කිව්වා. මේ රටේ ජාතික ධනය වැඩි කොටසක් මුක්ති විඳින්නේ සුළු පිරිසක් මුක්ති මේ සුළු පිරිසක් අතේ තමයි වැඩි කොටසක් තියෙන්නේ. මේ සමාජ අසාධාරණත්වය ප්‍රමුඛතාවයේ දීලා ඇමතිය යුතුව තියෙනවා. මගෙත් එක්ක මේ ගමන යනවා නම් වරප්‍රසාද වරදාන බලාපොරොත්තු වෙන්න එපා. අපිට ලොකු වගකීමක් තියෙනවා. ලොකු වෙනසක් මේ සමාජයේ ඇති කරන්න, ආර්ථික සමාජ වෙනසක් කරන්න කියලා. මම හිතනවා තරුණ සජිත් ප්‍රේමදාසයන් තුළ අවබෝධයෙන් දේශපාලනය කිරීමක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ඉලක්කයක් සඳහා කැපවීමක් තියෙන බව මම විශ්වාස කරනවා. ඔව් ඉම්තියාස් මැතිතුමනි, ඔබතුමා සජිත් ප්‍රේමදාස පිළිබඳව අගය කොට කතා කරනවා. නමුත් සමාජයේ අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයට දැඩි විවේචන දෝෂාරෝපණ එල්ල වෙනවා. මොකද ඔහු හැමදාම කතා කරන්නේ මගේ පියාණන් කරලා තියෙනවා මේක කියලා. ආර් ප්‍රේමදාස මැතිතුමා කරපු දේවල් එතුමා කතා කරාට අද වෙනකන් සජිත් ප්‍රේමදාසයන් කරපු දේවල් මොනවද කියලා අහනකොට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේ හැමදාම කොළඹ මුස්ලිම් ජනතාව ඡන්දය ලබා දෙන්නේ 99%ක්ම එජාපයට. නමුත් එයාට වරප්‍රසාද මොකුත් ලැබෙන්නේ නැහැ. දිගින් දිගටම බැනුම් අහනවා, ගුටි කනවා. පහුගිය ජනාධිපතිවරණයේදී ඔබ දැක්ක ප්‍රසිද්ධියම කියනවා සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ කියලා. මෙහෙම දිගින් දිගටම ජනතාව මුවා වෙනකොට සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයේ කොහොමද අපිට විශ්වාස කරන්න පුළුවන් ඉදිරි අවුරුදු 5ට? සජිත් ප්‍රේමදාස මහත්මයා මැදකොළඹ බාරගන්නේ මේ පාරනේ. මැදකොළඹ මෙච්චර කාල බාරව හිටියේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ ආසනේ. දැන් මේ ප්‍රශ්නේ මගේ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් දහන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන්ද? ඔව් හැබැයි පොඩේ මම ප්‍රශ්න වෙලක් ඇහුවා මට ඒක කොහොම අමතක කරේ එක ප්‍රශ්න ඇහුවල මේ හොඳයි කියලා මට හිතෙනවා නේද. අනික සජිත් ප්‍රේමදාස මහත්මයාලා නිවාස ශේෂ්ත්‍රය තමයි බාර දීලා තිබුණේ. ඒකත් මම නිවාස රාජ්‍ය ඇමති වෙලා ඉන්නකොට මට බාරව තිබිච්ච ඒවායින් 10න් එකක් තමයි එයාට බාර වෙලා තිබුණේ. නාගරික නිවාසය එයාට බාර නැහැ. එයාට බාර තිබුණේ ග්‍රාමීය නිවාස. නාගරික නිවාස බාරව හිටියේ චම්පික රණවක මේ අමාත්‍යතුමා. ඒ වගේ එක එක කොටස් කප්පාදු කරපු අමාත්‍යාංශයක් තමයි එතුමාට දීලා තිබුණේ. නමුත් ඒ නිසා මේ ඔක්කොම මේ මොකද අර ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියනවානේ. ඒ ඔක්කොම සජිත් ප්‍රේමදාසයන්ගේ ඔළුව උඩ තියලා හොදන්න හදන්න එපා. ඉතින් අද ගමනක් අලුත් ගමනක් එතුමා ආරම්භ කරන්නට යන්නේ. අද එතුමා හැම විෂයක් සම්බන්ධයෙන්ම මේ ඡන්දයට එන්නේ ඉස්සෙල්ලාම එතුමා කමිටුපත් කළා. මේ නායකත්වයේ බාරගත්ත ගමන්ම කමිටුපත් කළා. විශ්වයේ දේශපාලනඥයෝ විද්වතුන්පත් කළා. විශ්වවිද්‍යාල ප්‍රජාවත් එක්ක සාකච්ඡා කළා. ඊට පස්සේ දැන් ඒ එක එක විෂයට සම්බන්ධ කරුණු ගැන එතුමා සාකච්ඡා කරන්න පටන් ගත්තා. මේ නාම යෝජනා ඉදිරිපත් කරන ඉස්සෙල්ලාම ඒක යුනිසෙෆ් එක කතා කළා. යුරෝපීය සංගමයත් එක්ක කතා කළා. එක්සත් ජාතික සංවිධානයේ අනුබද්ධ සංවිධානත් එක්ක කතා කළා. ඒකේ ආර්ථික විෂයට එක එක කට්ටිය කෘෂිකර්මයට වෛද්‍යවල සූදානමක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. අලුත් ගමනක් තියෙනවා. එහෙනම් ඒ ගමන පටන් ගන්න යන්නේ. පටන් ඉතින් එහෙම බලනකොට හරි තරගයේ තියෙන කාටද? සජිත් ප්‍රේමදාස මහතුමාටයි මහින්ද රාජපක්ෂ මහතුමාටයි. සැසඳීමක් කරන්න. අපි කවුරුවත් රහත් වෙච්ච මිනිස්සු නැහැනේ. මම යා සර්වතෝබද්ද කෙනෙක් කියලා කියන්නේ නැහැ. අපි සෝවාන් වෙච්ච මිනිස්සු නැහැනේ මෙතන ඉඳගෙන පු탁ජන මිනිස්සු ඉන්නේ. මේ තරුණ නායකයාගේ අඩුපාඩුකම් තියෙයි, දුර්වලකම් තියෙයි. නමුත් නම්‍යශීලීත්වය තියෙනවා. ඇහුම්කම් දීම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ගතිය තියෙනවා ඉඳගෙන. අපිට හදා එතුමාද කතා කරන්න බෑ මුස්ලිම් ජනතාවට අර කරේ නෑ මේක නැහැ කියලා කියනවා. රයිට්. දැන් අද මොකද එතුමාත් එක්ක තරඟ කරන අපේක්ෂකයින්ගේ උපාය මාර්ගයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ උපාය මාර්ගයි බලන්නකෝ. එකක් කරුණා අම්මාන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂේ උපසභාපතිවරයෙක්. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. දැන් සිංහල හමුදාවේ 3000ක් මැරුවා කියලා එයා එහෙ ගිහිල්ලා මේ ප්‍රකාශ කරනවා. මේ පැත්තෙන් අනික් සිංහල නායකයෝ කොටසක් ඉන්නවා. මම නම් සඳහන් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ සිංහල ජාතිවාදය අවුස්සනවා. දැන් අරහේ දෙමළ ජාතිවාදයේ කරුණා අම්මාන් ලව්ව අවුස්සලා ඒ පැත්තෙන් മന്ത്രി ආසන පාර්ලිමේන්තුවට ගන්න හදනවා තමන් වගේ මැති කරන්න. මෙහින් සිංහල ජාතිවාදය අවුස්සලා මෙහින් ඡන්ද ගන්න හදනවා. නමුත් සජිත් ප්‍රේමදාසයන්ගේ හඬ මොකද්ද? සජිත් ප්‍රේමදාස කියන්නේ මම විශ්වාස කරන්නේ ධනාත්මක ජාතිකත්වයක් ගැන.
එතන කිසිම ජන කොටසක් බැහැර කරන්නේ නැති සියලුම ජන කොටස් ඒක රාශී කරන තැනක් කියලා. අමාරු ගමනක්. අද බලන්න දැන් මේ දඩිසෙන් නායක මහත්මයා මේ ප්‍රේමදාස මහත්මයා ඩී.එස්.එල් නායක මහත්මයා කළා වගේ තමයි. අමාරු ගමනක් හැමෝම එකතු කරගෙන යන එක. මතකද කේ.එම්.පී. රාජරත්න මහත්මයා කියලා 60 ගණන් වල හිටියා. දෙමළ ජනතාවට සෑහෙන්න විරුද්ධ නායකයෙක් කියලා තමයි යාව විශ්වාස කළේ. දඩිසෙන් නායක මහත්මයා 65 ඉඳන් 70 වෙනකන් අවුරුදු 5ක් ඒ ඉච්ඡර දෙමළ විරෝධී කියපු රාජරත්න මහත්තයවත් පාර්ලිමේන්තුවේ තමන්ගේ ළඟ තියාගෙන අනික් පැත්තෙන් තිරුචෙල්ලොම් මහත්මයාවත් තියාගෙන අනික් පැත්තේ මුස්ලිම් නායකයෙක් මේ භාෂා පෙරමුණ ඊදියගොල්ල මහත්මයාවත් තියාගෙන අවුරුදු 5ක් ආණ්ඩු කළා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල අපිට මේ විවිධ හඬවල් එක්ක මේ රට එකතු කරන්න පුළුවන් නම් ඒක තමයි යන ගමන. අද මෙතන චම්පික රණවක, මනෝ ගණේෂන්, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, දිගම්බරම් මේ සියලු දෙනාව එකතු කරගෙන අපිට ගමනක් යන්න වෙලා තියෙනවා. මම ඩී.එස්.එල් නායක මහත්මයා කළා වගේ. ඩී.එස්.එල් නායක මහත්මයාම එහෙම නෙතුණු එදා සුද්ධ කිව්වේ උඹලට නිදහස දෙන්න බෑ. උඹලා මිනී මරා ගන්න එනකොට ගන්න සිංහල දෙමළ කියලා උඩරට පහතරට කියලා මේ කුල වශයෙන් බෙදේ ඉඳගෙන එහෙනම් පළමුව එකතු වෙලා කිව්වා. ඒ හැබැයි එකතු වෙලා කිව්වට ඒක අමාරු අභියෝගයක්. ඩී.එස්.එල් නායක දුරදක්මක් තිබිච්ච නායකයෙක්. ඉවසිල්ලෙන් සිංහල මහා සභාව බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. යෝනක සංගමයේ සර් අසීක් ෆරිඩ්ගේ නායකත්වයෙන් තිබුණා. ටී.බී. ජායා මහත්මයා මුස්ලිම් ලීගයේ නායකත්වය දුන්නා. ෂොක්මන් මහත්මයා බර්ගර් සංගමයේ නායකත්වය දුන්නා. මේ ඔක්කොම එකතු කරලා ගත්තා. එකතු කරලා අරන් ගමන යන්න උත්සාහ කළා. ඉතින් අප සාර්ථක ගමනක් ගියා 50 දශක වෙනකම් ඉඳගෙන. ඊට පස්සේ තමයි මේ ගැටුම් ඇති වෙන්න පටන් ගත්තේ. අද සජිත් ප්‍රේමදාසයන්ගේ අඩුපාඩුකම් නැති මිනිහෙක් කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ ජාතිය එකතු කරන්න පුළුවන් දැක්මක් ඇතුව කතා කරන්නේ අද අගමැති මේ සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි. එයාට ඇඟිල්ල දික් කරන්න බෑ. මම හිතනවා මම මේක විශ්වාස කරනවා මම හින්දා කියන්නේ මේ හොරකම් කළයි කියලා ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ එයාට. මේ පස් පව් වලින් මිදිලා ඉන්න නායකයෙක් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම ඊට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැවුල කාලේ ගන්න ඕනේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ජාතිය එකතු කරන්න පුළුවන් අවස්ථාවාදී දේශපාලනයක් නැහැ. ප්‍රතිපත්තියක් තියෙනවා, දැක්මක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මම ඔබතුමාගෙන් පෙරලා ප්‍රශ්නයක් මෙහෙම ඇහුවොත්. පහුගිය කොරෝනා කාලයේදී, කොරෝනා සමයේදී ජනතාව මිය යන විට මුස්ලිම් ජනතාවගේ දේහයන් ඒගොල්ලෝ ආදාහනය කරා. ඒ විට රටවල් 180ක රටවල් වල ජනතාව මැරෙන අයගේ ඒ භූමි දානය කරනකොට ශ්‍රී ලංකාවේ ආදාහනය කරේ. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාසයා විපක්ෂ නායකයා කිසිම වචනයක් කතා කරේ නැහැ. වැරදි ඒවා දැකලා නැහැ. මුල් කාලේ ඔබතුමා නම වගකීමෙන් කියනවා. එතුමාට ළඟ හිටපු හින්දා එතුමා ඒක පැහැදිලිවම හෙලා දැක්කා. ඒක වැරදි කියලා කිව්වා. හැම අවස්ථාවෙම එතුමා කිව්වා. ඒක වැරදි. මේ හරි දැන් ඔබතුමා ඕක සජිත් ප්‍රේමදාස මහත්මයා ඔය කතාව කියලා විවේචනය කළා. ඔබතුමා කාටද වාසිය සලසන්නේ? එකක් රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා. විඩිවෙල්ලි පත්තරේ. හරි මේකට විරුද්ධව කතා කරන්න එපා මුස්ලිම් නායකයෝ. කතා කරන එක වැරදි කියලා. මතකද? ඊට පස්සේ පක්ෂයෙන් නිල නිවේදනයක් නිකුත් කළා. එහෙම කිව්වේ නැහැයි කියලා. මම විඩිවෙල්ලි කතුරුතුමාගෙන් ඇහුවා. වගකීමක් ඇතුව මම කියන්නේ. ප්‍රකාශයක් එව්ව ඒගොල්ලෝ හැමදාම එවන මාධ්‍ය නිවේදනවල එවපු නිසා තමයි අපි පළ කළේ කියලා කිව්වා. ඒ ප්‍රකාශය. අනික් පැත්තෙන් මේ අපිට ප්‍රතිවාදී වෙන්නේ ඒගොල්ලෝනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කණ්ඩායම. අනිත් ඒ කණ්ඩායම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කණ්ඩායම. ලෝකේ හැම රටක්ම යුරෝපා සහ ඕස්ට්‍රේලියාව නවසීලන්තේ මේ හැම ලෝකේ පිළිගත්ත හැම රටක්ම භූම දානය හෝ ආදාහනය දෙආකාරයෙන් එක් ආකාරයක කරන්න පුළුවන්. මෙන්න මෙහෙම කරන්න ඕන කියලා කියන විදිහට කියනකොට ලංකාවේ විතරක් ඒකලේ නෑ. ඒක වැරදි, අසාධාරණයි. විශේෂ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලංකාවේ අංක 1 හැටියට සලකන රවීන්ද්‍ර ෆර්නෑන්ඩ් මහාචාර්ය මැතිතුමා පවා ආණ්ඩුවේ බලධාරීන් හම්බ වෙලා කරුණු කිව්වා. මේක අසාධාරණයි. මේක මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට කියලා. ඇහුවේ නෑ. ඉතින් මේකෙදි සජිත් ප්‍රේමදාස කලේ නෑ, ප්‍රකාශයක් කලේ නැහැ කියලා එන අමූලික බොරුවක් ඒක. තරයි මම සමාවිලුණා. එහෙම තද විදිහට මම මේ වචනේ පාවිච්චි කිරීම ගැන එතුමා කිව්වා. අපි ළඟින් හිටියා ප්‍රකාශ නිකුත් කළා. මම හිතුවා දැකලා නැතුව ඇති. දෙක ඒවා ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාව ඒකෙන් නරක මිනිහෙක් කරලා මුස්ලිම් වරුන්ට පෙන්නලා ඔබතුමා වාසි සලසන්න හදනවා නම් වාසි සලසන්න හදන්නේ කාවද? ආදාහනය කරපු උදවියට වාසිය දෙන්න හදන්නේ. ආදාහනය කිරීමට විරුද්ධව කතා කරන්න එපයි කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔබතුමා වාසිය දෙන්න සලස්සන්නේ. හොඳයි තර්ක විතර්ක මේ හැම දෙයක්ම මැද අපි සූදානම් වෙනවා මේ මොහොතේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් දේශපාලන සාකච්ඡාවත් සමග සම්බන්ධ වීමට සූදානම්.
හොඳයි නැවතත් අපි අනාගතයට විනාඩියක් ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් සමග අද දවසේ අපිත් එක්ක මේ සංවාදයට සම්බන්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපසභාපති හිටපු අමාත්‍යවරයෙක් වන ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමන්. මැතිතුමනි දැන් මම ඔබතුමන්ව හඳුන්වද්දී කිව්වා එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපසභාපති වරයෙක් කියලා. එතකොට මේ දැන් මට මෙහෙම දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මැතිවරණයක් ලං වෙනකොට අපේ රටේ තියෙන සුලභව දකින්න තියෙන දෙයක් තමයි අපේ රටේ මේ දේශපාලනඥයන් පැත්ත මාරු කරනවා. මේක 50 ගණන් වල ඉඳලම තිබුණු දෙයක්. ප්‍රථම වතාවට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. හැබැයි මේ පැත්ත මාරු කිරීම වගේම දේශපාලන පක්ෂ දෙකඩවීම. මේක ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිද්ධ වුණා, එක්සත් ජාතික පක්ෂයට එක්තරා කාලයකදී සිද්ධ වුණා. දැන් ආපහු අද වෙද්දී එක්සත් ජාතික පක්ෂයට මේ ඉරණම අත් වෙලා තියෙනවා. විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රතික්ෂේප කරමින් වෙන තැනකට ගිහිල්ලා තියෙනවා. එතකොට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායම කියලා කණ්ඩායම් දෙකක් දැන් තියෙනවා. මෙහෙම වෙන්න එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ ලංකාව තුළ විශාල සේවයක් කරපු පක්ෂයක්. ලංකාවේ වැඩිම කාලයක් ආණ්ඩු දරපු පක්ෂයක්. හැබැයි වසර දශක ගණනාවක් තිස්සේ පරාජය වෙමින් එන පක්ෂයක් විදියට අද වෙද්දී පක්ෂ සීසීකට ගිහිල්ලා තියෙනවා. ඔබතුමා දකින විදියට මෙහෙම වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ? පක්ෂයක් සීසීකට යන්න, පක්ෂ විනාශ වෙන්න. ඔබතුමිය අහන ප්‍රශ්නෙට මම ප්‍රවේශයෙන් උත්තර දෙන්න ඕනේ. මම කාටවත් අපහාස කරන්න කැමති නෑ. මම අගෞරව කැමති කරන්නේ නෑ. අගෞරවයක් නොකර පිළිතුරක් ලබා දෙනවා. කරුණු ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මම හිතනවා. එකක් එක්සත් ජාතික පක්ෂයේ උරුම ගමනින් පිටපැනීම. කරුණු තුනක්. එකක් උරුම ගමනින් පිටපැනීම. දෙක පක්ෂය තුල තිබිච්ච අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීම. තුන ජනතාවට සංවේදී නොවීම. මෙන්න මේ කාරණු තුන. ඒ වැඩියෙන් විස්තර කරනවා නම් එකක් මම කලින් පස්තරක් කතාවක් මුලින් අහනකොටත් මම ඒකට උත්තර දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ අන්ත දක්ෂිනාංශික පක්ෂයක් නෙවෙයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. සමාජ සාධාරණත්වයේ ප්‍රමුඛ තැන්ලි සලකපු පක්ෂයක්. අපි තමයි එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘවරු තමයි මේ රටට නිදහස් අධ්‍යාපනය දායාද කළේ. මට මතක් වෙනවා CW කන්නංගර මහත්මයාලා එක්සත් නායකයෝ නිදහස් සෞඛ්‍ය සේවය සත්‍යයක්වත් ගන්න නැතුව ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් ටික ගන්න ක්‍රමය දායාද කළේ. නිදහස් අධ්‍යාපනයේ වඩාත් අර්ථාන්විත කරන විදියට මහපොළ අපි මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට තිබුණේ දුප්පත් දරුවන්ට ණය ක්‍රමයක්. ඒක නැති කරලා මහපොළ ශිෂ්‍යත්ව දුන්නා. නිල ඇඳුම දුන්නේ. පොට්ටික දුන්නේ, දිවාහාරි දුන්නේ එක්සත් ජාතික පක්ෂය. නොමිලේ ඉඩම් දුන්නේ ජනපද ව්‍යාපාරය. නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ එක්සත් ජාතික පක්ෂය. ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් මේ ලබා දුන්නේ. අද සජිත් ප්‍රේමදාස මහත්තයට කෑ ගහනවා වගේ තමයි ඒ දවස්වල තියෙන ප්‍රේමදාස මහත්තයට කිව්වා. සල්ලි තියෙන අය වහන්දාගාරේ කොහොමද මේවා කරන්න කියලා ඇහුවා. ජනසවිය දුන්නේ. ජනසවිය ගැන කතා කරනකොට ඒක කරන්න බැරි වැඩක් කියලා කිව්වා. ඇඟලුම් කාලා 200ක් කිව්වම මේවා කරන්න බැරි වැඩ කියලා කිව්වා. මුත් කරලා පෙන්නුවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් අපිට තිබුණා. ඒ උරුම ගමනින් බැහැර වෙලා අපි අන්ත දක්ෂිනාංශික නව ලිබරල් පක්ෂයක් වට පරිවර්තනය කිරීම නිසා ඈත් වුණා. දෙක ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙච්ච පක්ෂයක් වුණා. දැන් නායකයා තෝරන උනත් අවුරුදු පතා තෝරන කරන ක්‍රමය යාවජීව නායකයෙක්ගේ තත්ත්වයට ගෙනාවා. ඊට පස්සේ ආයි අවුරුදු 6කට වරක් තෝරන ක්‍රමයට ගෙනාවා. මේවා විහිළු ඇත්තටම. අනික දැන් මාව ගන්නකො දැන් මම එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය පෙරමුණේ සභාපති වුණා. සිංහල ළමයි ඔක්කොම වැඩි හිටියේ. ඡන්දෙන් මාව තේරුවේ ඒකට. තරුණ පෙරමුණේ ලේකම්කමට මාව තේරුවා. ඒක වැඩි දෙනාගේ විශ්වාසය තියෙන කෙනා පක්ෂ නායකයා නම් කරනවා. ජයා ජයවර්ධන මහත්මයා. මම ජයා ජයවර්ධන මහත්මයා පක්ෂයෙන් නිරපන්න ඕන කියලා ශිෂ්‍ය පෙරමුණේ ඉඳද්දී යෝජනාව ස්ථිර කරපු කෙනෙක්. මම ජයා ජයවර්ධන මහත්මයා ශිෂ්ට විදියට වැඩ කළේ. මට එතුමා එහෙම පරිගැනීම් කළේ නෑ. හැම සම්පතකින්ම ප්‍රයෝජන ගන්න හැදුවා. එයාව අස්කරන යෝජනාව ස්ථිර කරපු එක්කෙනාව මේ කළා. නමුත් අද මොකද ඔයා උපසභාපති කියලා කිව්වා. දැන් මාව උපසභාපතිකමෙන් දොට්ට දාලා. කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් 4 පාරක් මාව දොට්ට දාලා. නමුත් මගේ බැඳීම තියෙන්නේ පුද්ගලයෙක් එක්ක නෙමෙයි. පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක. 3 ජනතාවට සංවේදී වීම. මිනිසුන්ගේ දුක වේදනාව මිනිසුන්ට මේ දහඩිය කිට්ටු වෙන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕනේ. මේ අඩුපාඩු හින්දා තමයි අපේ පක්ෂේ තරුණ පෙරමුණ වලට උනත් ලේකම්කමට එහෙම නම් කරන්නේ ඒ කාලේ ඔක්කොම කෘත්‍යාධිකාරී මණ්ඩලයට තෝරන්නේ ඡන්දයෙන් ඉඳගෙන. මේ ක්‍රම වෙනස් වුණා. මේ වෙන තරුණ නායකයෝ විතරක් නෙමෙයි. മന്ത്രിවරු 100කට ආසන්න ප්‍රමාණයක් මේ පක්ෂයෙන් ගිහිලා තියෙනවා. අමුණුගම මහත්මයා, නන්ද මැතිව් මහත්මයා, කරු ජයසූරිය මහත්මයා ගියා, නවින් දිසානායක ගියා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගියා, දයාසිරි ජයසේකර ගියා, ගාමිණී ලොකුගේ ගියා, ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝගේ මට පෙළ ගස්සන්න පුළුවන් 100 ගාණක් ඉඳගෙන മന്ത്രിවරු. ඇයි මේ ගියේ? මෙහෙම කවදාකවත් නාය යාමක් එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ තිබුණේ නැහැ. දෙක මම කියවනේ අවුරුදු 5කට වඩා අපි රාජ්‍ය නායකකම නැතුව හිටියේ නැහැ මේ පක්ෂය. හරි අපි අවුරුදු 89 ඉඳන් අද වෙනකන් අවුරුදු 31ක්
රාජ්‍ය නායකකමට අපේ නායකයව පත් කරගන්න බැරි තත්ත්වයකට වැටුණා. ඔබතුමා ව්‍යංගාර්ථයෙන් මේ කියන්නේ වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ යම් ගැටලු නිසා මේ විදිහට පක්ෂය දිහා ඒක මම කියන්නේ පුද්ගලයෙක්ට අපහාස නොවි කියන්න මම මේ යථාර්ථය පැහැදිලි කරන්න උත්සාහ කරනවා කියලා කරුණු හතරක් මම මේකට කිව්වා. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ නාය යාම. උරුම ගමනින් පිටපැනීම. හරි? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය වෙනස් කිරීම, ජනතාවට සංවේදී නොවීම. ඒක තමයි වැදගත්. හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි නායකයා කියන මම මේ නායකයා ඉලක්ක කරගෙන කතා කළේ නෑ. මම මම කරුණු නායකයා හතරක් කියන්නේ කිව්වා. ඕනම පක්ෂයක නායකයෙක් ඕනෑම පක්ෂයක නායකයාව හැබැයි මොනවා තිබුණත් එකක් නිවැරදි කරන්න. දැන් සමහර පක්ෂ වැඩි මහජනතාවගේ මනාපයෙන් තේරීපත් වෙන පළවෙනිය දෙවෙනිය වෙන කෙනා පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක වෙනස් කරලා ඒගොල්ලන්ට ඕන කෙනෙක් යවනවා. ඉතින් ඒ සංසන්දනාත්මකව බලනකොට අපේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත්ව තිබුණා. ඒක නැතිවීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ඕනෑම පක්ෂයක නායකත්වයට ගරු කිරීම කියන එක පක්ෂ විනය තුල තියෙන ප්‍රධානම සාධකයක්. එතකොට පක්ෂ නායකයාගේ ගතිගුණ කුමක් හෝ වේවා කුමන ගතිගුණ තියෙන නායකයෙක් හෝ වේවා නායකයාට අවනත නොවි නායකයාගේ නීති රීති කියන්නේ පක්ෂ ප්‍රතිපත්ති වලට අනුකූල නොවි පක්ෂයෙන් ඉවතට ගිහිල්ලා නායකත්වයක් ඉල්ලීම කියන එක ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා නැහැනේ. එහෙම දෙයක් වෙලා කොහොමද පක්ෂයක නායකත්වයට අඩංගු වෙන්න බැරි කෙනෙක් තමන්ට නායකත්වය දෙන්න කියලා එහෙම දෙයක් නැහැ. මේ සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් උඩ උපදිච්ච දරුවෙක්. ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කරලා ඒ ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කරලා දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. ඒකේ නායකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායකයාට දෙන්න ඕනේ. අගමැති අපේක්ෂකයාට එයාව නම් කරන්න ඕනේ. ඒකේ නාම යෝජනා මණ්ඩලයේ ප්‍රධානත්වය ඒ පක්ෂ නියෝජ්‍ය නායකයාට පවරන්න ඕනේ. ඒ ව්‍යාපාරයේ මහලේකම්වරයා මේ තෝරා ගැනීම බලයත් එයාට පැවරිය යුතුයි. මේ ඔක්කොම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා සම්මත කරලා ඊළඟ රැස්වීමේදී සත්‍ය වාර්තාවක් හෙට අනුමත කළා. ඊට පස්සේ 4 දිනක් වාස් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය. මාවයි රෝහිත නායක මැතිණියවයි සරත් ෆොන්සේක මහත්මයාවයි අජිත් පෙරේරා මහත්මයාවයි. මේවා හරි මට කතා කරන එක පිළිකුල් මේක. නමුත් අපි විපාක විඳින්නේ මේ පක්ෂයක් හැටියට මේ අධිපතිවාදී ගමනකට මේ ආණ්ඩුවට අපි ශක්තිය දෙන්නේ මේකෙන්ද. දැන් ඔක්කොම එකතු කරලා එක ව්‍යාපාරයක් පිටවල මැතිවරණට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා කියනකොට ඒක උල්ලංඝනය කරලා පක්ෂ විනයට පටහැනිව ගිහිල්ලා අලියා ලක්ෂණෙන් 5-6 දෙනෙක්ගේ කල්ලියක් ආයි නාම යෝජනා දෙනවනම් කාටද මේකෙන් උදව් කරන්නේ? කාගේ න්‍යාය පත්‍රයද මේ ක්‍රියාත්මක කරන්නේ? කාටද වාසිය එකෙන්? අපේ මිනිස්සුන්ගේ බුද්ධිය අව탁සිරු කරන්න හොඳ නෑ. ජනතාව බුද්ධිමත් තීන්දුව දේවි. හොඳයි අනාගතයේ විනාඩියක් ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් සමග ඔබ නැවතත් එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. දුරකථනයෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් 0112 50 53 22 50 53 22 දුරකථන අංකයට. අපිට අපි නැවතත් ප්‍රශ්න යොමු කරමු. මම ඔතුමිය අහපු ප්‍රශ්නයත් එක්කම සම්බන්ධ වෙලා තමයි ඇහුවේ. පහුගිය ජනාධිපතිවරණයේදී බොහෝ බැටකාපු ජනතාවක් නම් සුළු ජාතිය. දැන් සුළු ජාතික පක්ෂයේ සුළු ජාතීන් සියලු දෙනාම ඡන්දය භාවිත කරන්නේ බොහෝ විට 99%ක් එජාපයට. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ යම් නායකයන් ඇතුළේ හිටපු අය කොහොම හරි මේ පැත්තට දැන් වර්තමාන රජයට උදව් කරාද ඒ ඡන්දයේදී? මම පැහැදිලි මොන මුස්ලිම් නායකයෝද? නෝ. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරද්දවන්න යම් කොටසක් ක්‍රියා කරාද? ඒ වගේ ඒ කොටස ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවන්න උත්සාහයක් කරුවද? මට සාක්ෂි ඇතුව තමයි මම ප්‍රකාශ කරන්න ඕනේ. මට එහෙම එහෙම කතාවල් තියෙනවා. එහෙම කතාවල් තියෙනවා. ජාත්‍යන්තර ව්‍යාපාරික ක්‍රියාත්මක කිරීමේදී එක ප්‍රකාශ කරලා එක දේවල් කරලා ඒ යුතුයකම් වගකීම් ඉටු නොකර උදව් කළයි කියලා තියෙනවා. සමහරවිට ඉතින් මට එක පුද්ගලයෙක් මට හරියටම සාක්ෂි ඇතුව ඔප්පු කරන්න බැරි දේවල් මට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් එහෙම වෙච්ච බවට ගොඩක් කතාවල් යනවා. එහෙම කතාවල් තියෙනවා. ඔව්. ඒ වගේ ඉම්තියාස් මැතිතුමනි ඔබතුමා එදා ඉඳලා අද වෙනකන් ජාතිවාදයට විරුද්ධ පුද්ගලයෙක්. ඒකේ කිසිම සැකයක් නැහැ. ඔබතුමා ජාතිවාදයට එරෙහිව කැපී පෙනෙන නායකයෙක්. නමුත් ඔබ නියෝජනය කරන සමගි ජන බලවේගයේ යම්කිසි මැතිවරුන් ඉන්නවා. ඔවුන් නිරන්තරයෙන්ම කතා කරන්නේ ජාතිවාදය. දැන් අද දිනේදීත් අපිට ආරංචි වුණා අපගේ වාර්තාකරුවන් වොයිස් කට් ගන්නකොට ජනතාව අපෙන් අහනවා කොහොමද සමගි ජන බලවේගයට අපි ඡන්දය ලබා දෙන්නේ? මොකද එහෙ ඉන්නවා චම්පි කරනවා. එතුමා ජිහාදය ගැන අල් කයිදා ගැන බොරු ග්‍රන්ථ ලියපු කෙනෙක්. මුස්ලිම් ජනතාවට විරුද්ධව දැඩි ලෙස කතා කරන පුද්ගලයෙක්. සජිත්
ප්‍රේමදාස මැතිතුමන් ඡන්දේ දිනලා අගමැති වුණාට සමගි ජන බලවේගයේ මෙහෙවන්න එතුමාට හැකියාවක් නැහැ. පාට්ලි චම්පික රණවක තමයි ඊළඟ නායකත්වයේ සමගි ජන බලවේගයෙන් ගන්නෙ. මේ වගේ මත තියෙනවා සමාජයේ. සාධාරණයි. එහෙම සැක බය තියෙන එක සාධාරණයි. නමුත් ඕන දේශපාලන නායකයෙක්ට දේශපාලන මුහුකුරා යාමක් එක්ක මේ තමන්ගේ දැක්ම පුළුල් වෙන්න පුළුවන්. දැන් මම පිලිප් ගුණවර්ධන මහත්මයා මේ රටට මාක්ස්වාදයේ ගෙනාපු නායකයානේ. අන්තිමට මොකද උනේ? දේශපාලන ජීවිතයේ අන්තිම භාගය ඩඩ්ලි සෙන්නායක මහත්මයාත් එක්ක හිටියේ. මම හොඳ පුද්ගලික මගේ අත්දැකීමක් කියන්න මට මතක නෑ සූර්ය පිරිමද කොඩිතුවක්කු මහත්තයද කියලා. වරක් මට කිව්වා සූර්ය මේ 70 පෙරදුරායින් පස්සේ පිලිප් ගුණවර්ධන මහත්මයා හම්බෙන්න ගියාම අසනීප වෙලා ඉන්නකොට ඒ ඇඳේ ඉඳගෙන කතා කරලා පිලිප් ගුණවර්ධන මහත්මයා කිව්වලු ඇත්තටම මම මගේ කාලේ නාස්ති කළා. මගේ තරුණ ජීවිතේ මම නාස්ති කළා. ඩඩ්ලි කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක්. මම ඩඩ්ලිත් එක්ක එකතු වෙලා තියෙන්න ඕනේ මීට කලින්. මට රටේ ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන්කමක් තිබුණයි කියලා. පිලිප් ගුණවර්ධන මහත්මයා කිව්වලු ඉඳගෙන. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒක සම්බන්ධ වෙච්ච හුඟක් නායකයෝ තරුණ කාලේදී දැඩි වාමාංශිකයෝ ඊරියගොල්ල මහත්මයා ගන්න, දහනායක මහත්මයා ගන්න, මහාචාර්ය රත්නකාර මහත්මයා ගන්න, සූර්ය පිරුම මහත්මයා ගන්න එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. මේක ලොකුම දැඩි උදවිය. ඉතින් ඒක තරුණ කාල මම දැන් බලන්න මම ගන්නකො මම හැමදාම එක්සත් පක්ෂයේ හිටියා. නමුත් ජයජවර්ධන මහත්මයා ආණ්ඩුවට එකතු වෙන්න යනකොට යාව අස් කරන්න ඕන කියලා යෝජනා මම ස්ථිර කළා. කතා කරනකොට මම කිව්වා මේ ලංකා ධනපති පන්තියේ වරප්‍රසාද ආරක්ෂා කරන්නයි එයා මේ යන්නේ. එයා මම ඉන්දියාවේ නිජලිංගප්පලට මේ දේශපාලනය සමාන කළා. දැඩි ප්‍රහාරයන් එල්ල කළා. දේශපාලනයේ මුහුකුරා යාමත් එක්ක අදහස් වෙනස් වෙනවා. හැබැයි මෙතන විවිධ මතු තියෙන උදවිය තියෙනවා. නමුත් මේ ඔක්කොම එකතු කරන සාධකය සජිත් ප්‍රේමදාසයන්. මම හිතනවා චම්පික රණවක මැතිතුමාගේ අතීතයේ කරපු කතාවල් වලින්ම අපි එතුමා මයින් දෙපා. දැන් එතුමා කතා කරන විදිය ගැන අපි කල්පනා කරා නේද? දැන් ඉතින් ඡන්ද ළඟයිනේ. ඡන්දේ නෙමෙයි ප්‍රතිපත්තියක් නේ අපි ඔක්කොම එකතු වෙලා තියෙන. දැන් එහෙම එකතු වුණ මම කියවනේ කලින් KMP රාජරත්න මහත්මයා ඒ කාලේ කවුද කිව්ව දෙමළ මිනිස්සුන් කියලා මේ හැමෙන් කකුල සෙරප්පු හදන්න ඕනේ කියලා කිව්වයි කියලා. එහෙම කෙනා ඩඩ්ලි සිරිනායක මහත්තයත් එක්ක චෙල්ලනායක මහත්මයා අමිතලිංග මහත්මයාත් එක්ක එකට වාඩි වෙලා ගමන ගියා. සාර්ථක ගමනක් ගියා ඉඳගෙන. ඉතින් එහෙනම් එක එක්කෙනා ගැන ඒක මේ අපි වපර ඇහිම බලන්න එපා. මේ එකමුතුව වම දකුණ සිංහල දෙමළ මුස්ලිම් මේ ඔක්කොම එකතු කරගෙන තියෙනවා. ප්‍රතිපත්ති අපේ මැතිවරණ ප්‍රකාශනය දැන් ඉදිරිපත් කරනවා. ඒකෙදි කොහොමද බලන්න පුළුවන්. අපි මේ රට ගෙනියන්න හදන්නේ කොයි මාර්ගයකටද කියලා. ඔබතුමා වගකීමෙන් කියනවාද නායකත්වයේ කිසිම වෙනසක් එන්නේ නැහැ සජිත් ප්‍රේමදාසයන් තමයි ඉදිරියට නායකත්වයේ දරන්න කියලා සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වයට තෝරගෙන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කරන නායකයෙක් හැටියට කියලා. ඊට පස්සේ හවුල්කාර පක්ෂ ඔක්කොම එතන රිෂාඩ් බදුද්දීන්, රවුෆ් හකීම්, මනෝ ගණේෂන්, දිගම්බරම්, චම්පික රණවක ඒගොල්ලෝ ඔක්කොම කිව්වා. සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් තමයි අපිට දිනන්න පුළුවන්. වෙන රවුෆ් හකීම් එක අවස්ථාවකදී කිව්වා සජිත්ව නායකයා කරන්නේ නැත්නම් වෙන විකල්පයක් ගැන අපිට හිතන්න වෙනවා. මෙතන ඒකමතිකත්වයක් තියෙන්නේ. කාගේවත් විරුද්ධත්වයක් නැහැ. හැමෝම පිළිගත්ත සාධකයේ සජිත් ප්‍රේමදාස. හැමෝම එකතු කරන සාධකයේ සජිත් ප්‍රේමදාස. මගේ ප්‍රශ්නෙට ප්‍රවේශය මම ඔබතුමාන්ගේ පිළිතුරේ අවසාන කොටසින් ගන්නවා. දැන් වාර්ගිකත්වය මත පදනම් වුණු දේශපාලන පක්ෂ අපි දකිනවා. අපේ රටේ තියෙනවා සිංහල බෞද්ධ යයි සම්මත දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ, වගේම දමිළ ජන කොට්ටාසය නියෝජනය කරන දේශපාලන පක්ෂ. එතකොට මේ දේශපාලන පක්ෂ හැම වෙලාවෙම ඕනෑම මැතිවරණයකදී අන්තිම මොහොතේ රටේ මහපුටුවේ වාඩි වෙන්නේ කවුද කියලා තීරණය කරන ප්‍රධාන සාධකයක් විදියට ක්‍රියා කරන දේශපාලන පක්ෂ බවට පත් වෙලා තියෙනවා. ජනවර්ගයන්ගේ ගැටලු තියෙනවා, ඔවුන්ට ප්‍රශ්න තියෙනවා, ඔවුන්ගේ ජීවිතවල දියුණු කරන්න ඕන දේවල් තියෙනවා. හැබැයි ඒ සියල්ල පැත්තක තියලා ඔවුන් ඒ Tamanගේ ජනවර්ගය නියෝජනය කරන පක්ෂයේ ඉඳගෙන අන්තිම තප්පරයේදී දිනන පැත්තට එකතු වෙනවා. මේක සම්ප්‍රදායක් බවට පත් වෙලා. මෙහෙම වෙනකොට දැන් මේ සම්ප්‍රදාය මේ වගේ දේශපාලන පක්ෂ ක්‍රමයක් තුළ මුස්ලිම් ජන කොට්ටාශය තුලින් ආපු ජාතික දේශපාලනයට ආපු දේශපාලනඥයෙක් විදිහට ඔබතුමා අනුමත කරනවා. මම සාධාරණ වෙන්න ඕනේ. මම පවතින තත්ත්වය හරියට තේරුම් ගන්න වෙනවා ඉඳගෙන. ජාතික පක්ෂ හැටියට හැසිරෙනවා නම් වාර්ගික පක්ෂ වලට මිනිස්සුන්ගේ සහයෝගය යන්නේ නැහැ. මම ඉන්නේ ඒ ස්ථාවරේ. ඇයි මේ ජනප්‍රිය රැලි වලට අපි යට වෙන්න හොඳ නැහැ. 56 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කියලා ඡන්ද බලයේ ගන්න බණ්ඩාරනායක මහත්තයා කටයුතු කරනකොට අන්තිම මොහොතේදී එක්සත් ජාතික පක්ෂයත් ඒකේ එල්ලුණා. නමුත් මොකද වුනේ?
ආසන 8යි හම්බුනේ නැහැ. මේ එක්සත් අක්ෂර ඡන්ද ජනප්‍රිය රැලි වලට අපි යට වෙන්න හොඳ නැහැ. මේ රටේ අනාගතයට හරි මොකද්ද? එතන අපි ඉන්නට ඕනේ. ඒ හින්දා දැන් දෙමළ ජනතාවට සාධාරණේ ඉටු කරන්න යම් අවබෝධයන් බණ්ඩාරනායක මහත්මයා 50 දශකදී ඇති කරගත්තා. නමුත් අපේ මේ දැඩි අන්තවාදී කොටස් වල බලපෑම් නිසා ඒක කරන්න එතුමාට බැරි වුණා. 65 දී බලයට පත් වෙච්ච දඩිසෙල් නායක මහත්මයා දිස්ත්‍රික් පාලනය මහජන නියෝජිතවරුන්ට දෙන්න දිස්ත්‍රික් සංවාද සභාව ගෙනාවා. දෙමළ පළාත් වල මිනිස්සුන්ට දෙමළෙන් ලියුමක් ලිව්වොත් ආණ්ඩුවේ නිලධාරියෙක්ට දෙමළෙන් උත්තරයක් ලබන්න අයිතිය දෙන දෙමළ භාෂා විධිවිධාන පනත ගෙනාවා. පනත පරාද වුණා. දලිසෙල් නායක මහත්තයාට පොරොන්දු වෙච්ච සාධාරණත්වයේ ඒගොල්ලන්ට ඉටු කරන්න බැරි වුණා. දැන් දිස්ත්‍රික් සභාව නෙමෙයි පළාත් සභාව දීලත් අපිට ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. මොකද නියපොත්තෙන් කරන්න පුළුවන් දේ මේකෙන් කියලා. ජනප්‍රිය රැලි වලට යට නොවි අපි හරි විසඳුමකට හරි තැනකට අපි යන්න උනත් එදා මේ භාෂා දෙකක් නම් එක රටක් එක භාෂාවක් නම් රටවල් දෙකයි කියලා කොලිනාල් සිල්ල මහත්මයා කිව්වා. එහෙම කියපු සමසමාජ පක්ෂයත් 65 දී දෙමළ භාෂාවෙන් ලියුමක් ලිව්වොත් දෙමළ භාෂාවෙන් උත්තරයක් ගන්න අයිතිය දෙන දෙමළ මිනිස්සුන්ට අයිතිය දෙන පනතට විරුද්ධව පෙළපාලි ගියා. දබරාවේ හාමුදුරුවන්ගේ ජීවිතෙත් නැති වුණා. මේක අවස්ථාවාදී දේශපාලනය. මේක ලිංග මැඩි දේශපාලනයක්. මේක මෙහෙම කරන්න බෑ. අපිට පුළුවන් කමක් නැහැ. එක රටක් ඒකීය රටක් තුල ඒ මිනිසුන්ටත් සාධාරණේ ඉටු වෙන විදියට තීන්දුව ගන්න බණ්ඩාරනායක මහත්මයා උත්සාහ කළා, දඩිසෙල් නායක මහත්මයා උත්සාහ කළා, අනික අය උත්සාහ කළා. හරි ගියේ නෑ. ඉතින් අපි මේ හැමෝටම ඇහුම්කන් දීලා හැමෝම තීරුම් ගන්න එක රටක් ඇතුලේ මේ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ ගන්න ඕනේ. මම හිතනවා සම්බන්ධන් මහත්මයා, සුමන්දිරන් මහත්මයා, ආනන්ද සංගරී මහත්මයා, සේනාධිරාජ මහත්මයා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිල රැඳී සිටීමෙන් ඒකීය රටක් තුළ මේ ප්‍රශ්න වලට විසඳුමක් ඒ මම කියන්නේ මේ මම අවධාරණය කරනවා ඒකීය රටක් තුළ මේ ප්‍රශ්නේ විසඳ ගන්නට අපිට සාර්ථක විසඳුමකට යන්න පුළුවන් වාතාවරණය හදා ගන්නවා මිසක් මේ සිංහල ඡන්ද ගන්න ඒ මිනිසුන්ට කොටි කියන එකවත් මේ සිංහල අරගොල්ලන් තව පැත්තකට යන එකවත් විසඳුම නෙමෙයි. මෙහෙම යන්න බෑ මේ රටට. මෙහෙම යන්න බෑ. අපි සිංහල දෙමළ මුස්ලිම් වුණත් අපි ලංකාවේ මිනිස්සු. අපි 56 බණ්ඩාරනායක මහත්මයාට මේ රට බාර දෙනකොට අපේ රට සතයක්වත් ලෝකෙ කිසිම රටකට ණය වෙලා හිටියේ නෑ. ගල්ඔය ව්‍යාපාර හැදුවේ අපේ සල්ලි වලින්. ලී කුවන් යූ ලංකාව දිහා බල්ලා කිව්වේ සිංගප්පූරුව බාරගත්ත වෙලාවේ මම කවදා හරි ශ්‍රී ලංකාවක් කරන්න ඕනේ කියලා. අද දෛවයේ සරදම අපේ දරුවෝ හිඟමන යනවා රස්සාවල් වලට සිංගප්පූරුව වගේ රටවල් වලට. ලී කුවන් යූ අවසන් හුස්ම හෙලන්න අවුරුද්දකට කලින් ලංකාව දිහා හැරිලා කිව්වා ලංකාවේ පසුගාමීත්වයට හේතුව වර්ගවාදයයි කියලා. මේක අපි තේරුම් ගත යුතුව තියෙනවා. අපේ බෙදුම්වාදී යුද්ධයක් දැන් ඉවරයි. බෙදුම්වාදී ආකල්ප වලිනුත් අපි මිදෙන්න ඕනේ. බෙදුම්වාදී සිටිවිලිනුත් අපි මිදෙන්න ඕනේ. කොයි ආගම ඇදහුවත් අපි කොයි ජාතිය වුණත් කොයි කුලයේ වුණත් අපි ලංකාවේ මිනිස්සු. එතනට එන්න ඕනේ. එහෙම හිතලා අපේ රටේ ප්‍රශ්න අවම කරගත්තේ නැත්නම් ආයි අපිට ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේක තේරුම් ගත යුතුයි. මට මේක හින්දා තමයි සජිත් කියන්නේ. ධනාත්මක ජාතිකත්වයක් ගැන කිසිම ජන කොටසක් බැහැර නොකරන සියලු ජන කොටස් ඒක රාශී කරන ධනාත්මක ජාතිකත්වයක් ගැන මම විශ්වාස කරනවා කියලා. මම මේක කියනකොට මම මේක කල්පනා මට හිතෙන්නේ ඔබාමා තමයි. ඔබාමාගේ විශ්ව දැක්මක් තිබුණා ඔබාමාට. එයාට විසඳන්න බැරි වුණා මැද පෙර දිග ප්‍රශ්නේ. නමුත් එයා ලෝකේ ගොඩක් ඇමරිකාවේ පසමිතුරු රටවල් එක යාළු වුණා. ඒතු එයා දැනගෙන හිටියා ලෝකේ රටවල් එක රණ්ඩු කර කර හිටියොත් ඇමරිකාවේ පෝසත්කම නැති වෙනවා කියලා. ඇමරිකාවේ ප්‍රතිරූපේ නැති වෙනවා කියලා. ජපානයේ හිරෝෂීමා වලට දාපු බෝම්බ වලට වඩා වැඩි බෝම්බ ගණනක් ඇමරිකාව දාපු කොමියුනිස්ට් ලාओසයත් එක්ක ගිවිසුම් අත්සන් කළා. මේ ඔබාමා යාළු වුණා ලාओසයත් එක්ක. පසමිතුරු රට බලය අංක 1 පසමිතුරු මේ විරුද්ධවාදියා කියුබාව ලං වුණා. එකඟතාවයන් ඇති කරගත්තා. කියුබාවට ගියා යාළු කරගත්තා. ඉරානය අවිසීමා කිරීමේ ගිවිසුමකට ගියා. ඉරානය යාළු කරගත්තා. වියට්නාමය කොච්චර මිනිස්සු මරු වැරුවද මේ ඇමරිකන් හමුදාව විසින් වියට්නාමයත් එක්ක යාළු වුණා. විශ්ව දැක්මක් තිබුණා ඉඳගෙන. මම හිතනවා ඒ වගේ දැක්මක් ශ්‍රී ලංකාවේ වෙනුවෙන් සජිත් ප්‍රේමදාසයන්ට තියෙනවා. ධනාත්මක ප්‍රජාතිකත්වය. මේක තමයි අපට අවශ්‍ය. නැතුව උතුරට ගිහිල්ලා දෙමළ මිනිස්සුන් අවුස්සන්න කරුණාම්මන්ව පාවිච්චි කරන්නත් දකුණට ගිහිල්ලා සිංහල මිනිස්සුන්ගේ පපුවට අයිස් කැට දානවා වගේ වචන කතා කරන්න සිංහල නායකයින්ට කියන්නත් දෙපැත්තෙම ඡන්ද අරගෙන තාවකාලික වාසි ගන්නත් කිව්වොත් එහෙම අපිට බෑ. අද ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ මොකද්ද? ඔබාමාට පස්සේ ට්‍රම්ප් බලයට ආවා. බලයට ආවේ කොහොමද? ආසියාවේ ගිහිල්ලා එහෙ පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්ට විරුද්ධව ලතින් ඇමරිකාවෙන් ඉඳන් එහෙ ගිහිල්ලා ඉන්න මිනිස්සුන්ට විරුද්ධව කළු නීග්‍රෝ ජාතිකයන්ට විරුද්ධව කතා කරලා සුපිරි ජාතිකත්වයක් ගැන එයා කතා කරලා ඉඳගෙන අද කොහෙද ට්‍රම්ප් සිද්ධ වුණා බංකරයක් ඇතුළේ කියලා හැංගෙන්න මේ ජනමතය නැගිටලා ආව ඉඳගෙන අද මේ ලබන අවුරුදු ඡන්දේ තියන්න ඉස්සෙල්ලා මහපාරේ ට්‍රම්ප් පෙරදිලා ඉවරයි දැන් හරි ජාතිවාදයට වර්ගවාදයට පැවැත්මක් නැහැ
తాවකාලිකයි ඒ වාසි. රටක් ඔළුව උස්සන්න නම් අපි පුළුල් විදියට කල්පනා කළ යුතුව තියෙනවා. විවිධත්වය තුළ එකමුතුවක් අපි ඇති කරගත යුතුව තියෙනවා. ඒක තමයි අපේ අනාගතය. සජිත්ගේ හඬ ඒකයි. ජනමාධ්‍ය රූපවාහිනී නාලිකා ඒ වගේම ගුවන් විදුලි නාලිකා ප්‍රවෘත්ති ඒ වගේම වෙබ් අඩවි මේ ජනමාධ්‍ය වලට විශාල වගකීමක් තිබෙනවා. ඔබතුමා ඔය කියපු කාරණාව දැන් යාපනයේ සිද්ධ වෙන දෙයක් උතුරේ සිද්ධ වෙන දෙයක් දකුණේ ඉන්න කෙනා දැනගන්නේ රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් පත්තරෙන් සංගරාවෙන්. එතකොට දැන් ඔබතුමා හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් ලංකාවේ ජාතික ප්‍රශ්නකදී එහෙම නැත්නම් මැතිවරණයක් ආසන්න වෙද්දී ජනමාධ්‍ය භාවිතය කියන එක පිළිබඳව ඔබතුමාගේ අදහස දැනගන්න ඕනේ. ඔතනදී මම උදාහරණයක් ගන්නවා මේ මෑතකදීම තිබුණු ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට විශාල ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රහාරයක් එල්ල වුණා. විශේෂයෙන්ම එතුමන් සිදු කරපු විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් එතුමන්ගේ ඇඳුමේ ඉඳලා එතුමන්ගේ කතා විලාශයේ ඉඳලා සමහර වෙලාවට එතුමන් භාවිත කරන ඉංග්‍රීසි භාෂාව ට්විටර් පණිවිඩ ඔස්සේ එතුමන්ගේ ට්විටර් පණිවිඩ අබ්දුල් මේ සියල්ලම ප්‍රශ්නගත කරන්න ජනමාධ්‍ය ඔස්සේ උලුප්පා දක්වපු අවස්ථාවන් අපි දැක්කා. ඒ වගේම තමයි ඒ සමහර ප්‍රකාශයන් කෘත්‍රිමව නිර්මාණය කරපු දේවල් බව ජනාධිපතිවරණයෙන් පසුව හෙලි කරපු අය හිටියා. ඒ නිර්මාණකරුවන්ම ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ කිව්වා අපි මේවා බොරුවට හැදුවේ. සජිත් ප්‍රේමදාස මෙහෙම දෙයක් කිව්වේ නැහැ. එතකොට දැන් මම මේ සජිත් ප්‍රේමදාසව සුද්ධ කරනවා නෙවෙයි. මම කියන්නේ හැම ජනාධිපතිවරණයකදීම ප්‍රබල මාධ්‍ය තියෙන අතේ තියෙන ප්‍රබල පක්ෂය ප්‍රබල පාර්ශ්වය විරුද්ධ පාර්ශ්වයේ නායකයව අපි හිතමු සරත් ෆොන්සේකා මහතා වෙන්න පුළුවන් 2010 දී සජිත් ප්‍රේමදාස මහතා වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහතා වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහතා වෙන්න පුළුවන් මේ දේශපාලන නායකයන්ට මඩ ගැසීම තුලින් මේ ජනමාධ්‍යවල භාවිතය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබතුමන් හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් විදියට මේ පිළිබඳව දරන මතය මොකක්ද? තම වැදගත් ප්‍රශ්නයක් ඔය ඇහුවේ. තම පළල් ප්‍රශ්නයක් ඔය ඇහුවේ. ලංකාවේ දේශපාලනය විතරක් නෙමෙයි ලෝක දේශපාලනයත් අපි දකිනවා. මොකද දුෂ්ටොරතුරු පැලකිරීම මේක දකිනවා. බලන්න දැන් ඉරාකෙට ගහන්න ඉස්සෙල්ලා ඇමරිකන් කට්ටිය මේ යුද්ධමය ප්‍රහාරය එල්ල කරන්න ඉස්සෙල්ලා මාධ්‍යම ප්‍රහාරයකුත් එල්ල කළා. හරි මේ අපි ඇමරිකාවට ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදයයි දෙන්න යන්නේ. අධිපතිවාදී පාලනයක් කියලා කිව්වා විතරක් නෙමෙයි මේ මහා භයානක ආයුධ රටේ තියෙනවායි කියලා කිව්වා. හරි දැන් යුද්ධේ මිලියන ගාණක් මිනිස්සු මැරුණාට පස්සේ දැන් මේ එංගලන්තේ නායකයෝ මොනවද කියන්නේ? අපිව නොමග යවුවා. මේ මහා පරිමාණයේ ආයුධ තියෙනවායි කියලා. ඒක බොරුවක් බව දැන් පිළිගන්න අපි සමාව ඉල්ලනවා. සමාව ඉල්ලනකොට ජීවිත දීලා ඉවරයි ඉඳගෙන. මේ අභි ආයුධ නිෂ්පාදනය කරන මහා පරිමාණයේ සමාගම් හුඟක් මේ මාධ්‍යවල හිමිකාරත්වයේ දරනවා. ඉතින් ගැටුම් අවශ්‍යයි ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා. මේ සඳහා ගැටුම් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. දෙක සම්පත් මේ තෙල් මේ ඉන්ධන මේවා තියෙන රටවල් වල සම්පත් සූරා කෑම සඳහා ලෝක මතය ඇති කරනවා. ගහන්න ඉස්සෙල්ලා ලෝක මතය ඇති කරනවා. දැන් මණ්ඩෙලාට විරුද්ධව ඒ කාලේ කිව්වේ ලෝකේ ප්‍රබල මාධ්‍ය ත්‍රස්තවාදී මණ්ඩෙලා කියලා. යසර් අරෆාත් ත්‍රස්තවාදී කියලා කියනවා ඉඳගෙන. ඒතර ඒ කියවන මිනිස්සු මේක බයිබලයේ ඒක වගේ විශ්වාස කරනවා ඉඳගෙන මේ මාධ්‍ය දැම්මම ඉඳගෙන. ඒ විශේෂණ පදයකුත් එක තමයි මිනිසුන්ට හඳුන්වලා දෙන්නේ. ඒ දාලා ඉවරයි ත්‍රස්තවාදී. අද නිදහස් සටනක් කරනවා පලස්තීන මිනිස්සු. එතනක් දාන්න ත්‍රස්තවාදීන් කියලා. හරි මේක තමයි වෙලා තියෙන්නේ. මාධ්‍ය මේ වගේ සජිත් ප්‍රේමදාසයන්ට විරුද්ධවත් මේ එයාගේ නම දානකොටම එයාට විරුද්ධව මඩ ගහන්න සංවිධානය වෙලා ඉන්නවා සමාජ ජාලාවල. මුදල් වියදම් කරලා ආයෝජනය කරලා තියෙනවා. මේ මුදල් බලයත් එක්ක ආණ්ඩු බලයත් එක්ක අපිට හැපෙන්න වෙලා තියෙන්නේ. නමුත් මේකෙන් ඒගොල්ලන්ට ස්ථාවර පැවැත්මක් නැහැ. හේතුව හොඳම උදාහරණයක් ගන්නකො අද අපිට මාධ්‍ය නැති එක ඇත්ත. ආණ්ඩුවේ මාධ්‍ය ඔක්කොම අපට විරුද්ධයි. අනිකුත් සමහර පුද්ගලික මාධ්‍යෙහිමත් මේ ආණ්ඩුවට බය වෙලා තියෙන තත්වයක් තියෙනවා. ආචාර ධර්ම නැහැ. හුඟක් පත්‍ර ගත්තම අන්තිම ඡන්දෙට අන්තිම සති දෙක ඇතුළත සජිත් ප්‍රේමදාසයන්ට ඕනවට වඩා ඔයිට වඩා මඩාවලාද ඒවි. අපිට විරුද්ධව දුෂ්ටොරතුරු පැල කරා. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. නමුත් ඒ වයින් අපේ ජනතාව නොමග යවන්න බෑ. ජනතාව බුද්ධිමත්. මට හොඳම උදාහරණේ 77 මැතිවරණය. අපිට මාධ්‍ය තිබුණේ නැහැ. ලේක් කවුස් එකත් ආණ්ඩුවට අරන් තිබුණා. සම්පූර්ණ ආණ්ඩුවේ ඒකාධිකාරයක් මාධ්‍ය ඒ අවධියේදී. අපිට කට වචනේ විතරයි තිබුණේ. එක්සත් ජාතික පක්ෂද 6න් 5ක ජයග්‍රහණයකට ජයජවර්ධන මහත්මයා ගියා. එහෙනම් මාධ්‍ය තේරුම් ගන්නට ඕනේ. මේ අගෝස්තු 5 වෙනිදා ප්‍රතිගොල්ලෝනේ තේරෙයි මාධ්‍යයට මිනිස්සුන්ව නොමග යවන්න බෑ. මිනිස්සු බුද්ධිමත්. අපේ සමාජය බුද්ධිමත්.
හැබැයි මැතිතුමනි සමාජ මාධ්‍ය ජාල හරහා ඉතාමත්ම ප්‍රබල වාග් ප්‍රහාර එල්ල වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ භාෂා භාවිතය සහ එතුමන්ගේ චර්යා රටාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව තුල මතයක් ගොඩනැගිලා තියෙනවා සජිත්ට බෑ. ඕක තමයි ප්‍රසිද්ධ මතය. එතකොට මේ දැන් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා තරුණ පෙරමුණක්. මේ තරුණ පෙරමුණේ කාර්යභාරය මේ මොහොතේ ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද තරුණ ප්‍රජාව තුළ වඩාත්ම ජනප්‍රියම පක්ෂය වෙන්නේ වෙනත් පක්ෂයක් වෙන්න පුළුවන්. X හෝ Y කියන පක්ෂ දෙක වෙන්න පුළුවන් ජනප්‍රියම පක්ෂ දෙක වෙන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයි නම් යම්කිසි තරුණයෙක් එක්කෝ ඒ පුද්ගලයාගේ ලිංගික දිශානතිය වෙනස් පුද්ගලයෙක් විදිහට හඳුන්වනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ කියන්නේ විහිළු කරනවා. මොකක් හෝ දෙයක් නිසා තරුණයෙක් කැමති නැහැ Taman එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා කියන්න. මේක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල ලෙස ව්‍යාප්ත කරන දෙයක්. නමුත් ඒක එක්ම වෙන්නේ නැහැ. තරුණයෝ සජිත් මහත්මයා ගැන කැමති නැහැ කියලා කියන එක. මේක કૃතිම විදියට ඇති කරලා තියෙන මුදල් බලයෙන් ඇති කරලා තියෙන දෙයක්. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක තරුණයෝත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රශ්න උත්තර සාකච්ඡාවකට යන්නේ නැහැ. මාධ්‍ය උත්තර සාකච්ඡාවට යන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රශ්න උත්තර සාකච්ඡාවකට යන්නේ නැහැ. අද විශ්වවිද්‍යාල ප්‍රජාවත් එක්ක තරුණ කොටස් එක්ක බුද්ධිමත් සංවාදවල කී කාන්තා නායිකාවොත් එක්ක කොච්චර මේ සමගි ජන බලවේගී උදවිය නෙමෙයි ස්වාධීන උදවියත් එක්ක ප්‍රශ්න උත්තර සාකච්ඡාවන් කොච්චර ගණනකට සජිත් ප්‍රේමදාසයන් ගිහිලා තියෙනවද? මාධ්‍ය සාකච්ඡාවල ඉවසිල්ලෙන් ප්‍රශ්න වලට කොච්චර උත්තර දෙනවද? ඕනම විෂයක් ගැන. එයාට ලංකාව කොතනද මම ගෙන යන්නේ දන්නේ මගේ ප්‍රතිපත්ති මොනවද කියන එක එයාගේ වැරදි පිළිගත්තම සමාවිල්ලන ගතිය ඒ සියල්ල අපි දකිනවා. එයා විවෘත මම දැම්මුණත් මේක අවස්ථාවක් කරගන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා කැමති නම් ප්‍රශ්න උත්තර සාකච්ඡාවකට යන්න. ප්‍රබුද්ධ සමාජයත් එක්ක තරුණ කොටස් එක්ක මම ආරාධනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යන්න සාකච්ඡාවකට. මාධ්‍ය වලට එහෙම ප්‍රශ්න උත්තර වල ඒගොල්ලෝ ඉන්නේ නැහනේ. සජිත් ප්‍රේමදාසයන් එකට යනවා. මේකයි. ඒ හින්දා මේ ව්‍යාජ ගිනුම් වලින් මේ සමාජ ජාලාවල හැසිරෙන උදවිය ඇති කරන කෘතිම මතයනට නොම යන්න එපා. සජිත් ප්‍රේමදාසයන්ගේ දැන් මේ ඉස්සර කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඉංග්‍රීසි දන්නේ නැහැයි කියලා. දැන් කියනවා ඉංග්‍රීසි වචන බර වැඩි කියලා. එක එකනාගේ ඉගෙන ගත්ත පරිසරය එක නැත්නම් මේවා තියෙනවා. ඒවා උඩ එක එක ශෛලියෙන් තියෙනවා. අපි ඒවා තේරුම් ගත යුතුයි. මම කියන්නේ මේ වැරදි නැති මේ ලොකු මේවා කියලා. යාගේ අඩුපාඩුකම් තියෙනවා. දැන් එයා සමහරට කතා කරනකොට මට දන්නවා පියතුමන් ගැන කතා කරනකොට සමහර ප්‍රශ්න වලදී පියතුමන් ගත්ත ස්ථාවරයන් පවා නෑ එහෙම නෙමෙයි මේක තමයි හරි ඒක ඇත්තටම එයා අඩුවක් වුණා කියලා කියන තරමට උපේක්ෂාවෙන් ප්‍රශ්න දිහා බලන්න පුළුවන් තත්වයක් එතුමා තුල මම දකිනවා. හොඳයි අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව නැවතත් දේශපාලන සාකච්ඡාව සමග යොමු වෙන්නට සූදානම්. ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් එක්ක ඔබ සම්බන්ධ වෙන්නේ. අද දවසේ අප මැදිරියට කැඳවාගෙන ආව එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපසභාපති හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකන් මැතිතුමන්ව අබ්දුල් අපි ඉම්තියාස් මැතිතුමනේ පහුගිය ජනාධිපතිවරණය ඔබ පක්ෂය නැත්නම් සජිත් ප්‍රේමදාස පරදින්න ප්‍රධානතම හේතුව වුණේ පාස්කු ප්‍රහාරය. ඒකේ කතා දෙකක් නැහැ. එහිදී හරින් ප්‍රනාන්දු කරපු ප්‍රකාශය මගේ තාත්තා කිව්වා මෙහෙම හැබැයි මම තාත්තා දැනන් හිටියා කියන කතාවක් කියලා සමාජයේ දැඩි දෝෂාරෝපණ එල්ල වුණා එතුමාට. ඒ වගේ ප්‍රකාශයක් තමයි ආයත් කරේ අගරද ගුරුතුමාට එරෙහි වූ ප්‍රකාශය. ඔබතුමා කොහොමද දකින්නේ? ඡන්ද කඩන්න මොකක් හරි ඩීල් එකක්ද? මට එහෙම තීන්දුව දෙන්න බෑ. එක එක්කෙනාට විවිධ මත දරන්න අදහස් මේ තියෙනවා. මොකද එතුමා මේ සමගි ජන බලවේගයේ මේ ජාතික ලැයිස්තු අපේ මේ ඉන්න මහත්මයෙක් ඉඳගෙන එතුමාගේ ප්‍රශ්නකාරී පිළිතුර අපිට පොඩි අභියෝගයක් වෙලා තියෙනවා. මම පිළිගන්නවා ඒක. නමුත් දැන් ඒක සමතේටපත් වෙලා තියෙනවානේ. ඔව් කතා කරා විතරයි. නමුත් බොහෝ කිතුණු ජනතාවන්ගේ හිත වේදනාවට ලක් වුණා. ඒක තාම සමතේටපත් උනේ නැහැ. අදටත් සමාජ මාධ්‍යවල එතුමාට විරුද්ධව දැඩි හඬ එල්ල වෙනවා. ඒක ලොකු වේදනාවක් ප්‍රශ්නයක් ඇතිවීම සාධාරණයි. ඒකට මම හිතනවා මේ සජිත් ප්‍රේමදාස මහතුමන් ඉතාම විවෘතවම සමාව ඉල්ලුවා කාදිනල්තුමාගෙන්. ඒ වගේම මෙතුමාව එක්කගෙන ගියා එතනට. නායකයෙක් හැටියට එතුමා නියම නායකත්ව ලක්ෂණ පෙන්වු කරලා තියෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නේ ඉවරයි. අර මේ සමාජ ජාලවල මේක දේශපාලන වාසි ගන්න සමහර උදවිය උත්සාහ ගන්නවා. නමුත් එතන ගිහිල්ලා තමන්ගේ කනගාටුව පළ කළා පස්සේ සමතේටපත් කරගත්ත එක ලොකු දෙයක්. ඒක හොඳ කාරෙන් වාඩුවක් වෙන්න ඇති. නමුත් එතුමා ගිහිල්ලා හම්බ වෙලා තමන්ගේ නායකයත් එක්ක එහෙම මේ ප්‍රශ්න निराකරණය කරගත්ත එක ලොකු දෙයක්. ආදර්ශමත් ඒක. හොඳයි ඔබතුමා මේ මම ආපහු එන්නේ මම බොහොම කැමතියි සංහිඳියාව සම්බන්ධ ප්‍රශ්න යොමු කරන්න. මොකද අද වෙනකොට අපේ රටේ
වැඩි වශයෙන් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඇතිවිය යුතු දේ තමයි ජාතින් අතර තියෙන සහයෝගිතාවය. එහෙම නැතුව රටකට ඔබතුමා මුලින් කිව්වා වගේ ඉදිරියට යන්න බෑ. ඔබතුමා මුස්ලිම් ජාතිකයෙක්. එතකොට හැබැයි ඔබතුමා ශ්‍රී ලාංකිකයෙක්. ඒක මම දන්නවා. හැබැයි මුස්ලිම් ජාතිය නියෝජනය කරන මුස්ලිම් ජන ප්‍රජාව නියෝජනය කරන ඇතැම් දේශපාලන නායකයින් ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන ඒ තුලින් නායකයන් බවට පත් වෙලා යම් යම් පක්ෂ ඔස්සේ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔබතුමා ඇයි එක්සත් ජාතික පක්ෂය තෝරගත්තේ? එහෙම ඔබතුමන්ගේ ජාතිය හෝ වාර්ගිකත්වය හෝ නියෝජනය වෙන දේශපාලන පක්ෂයක් තෝරාගන්නේ නැතිව? මම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අදහනවා, විශ්වාස කරනවා. ඒ තමයි කිව්වේ මේ එක්සත් ජාතික පටන් ගන්නකොට පටන් ගත්තේ DS නායක මහත්තයා කතා කළා පංචවිධ නිදහසක් ගැන. එකක් තමයි දේශපාලන නිදහස. දෙක නොදැනුවත්කමින් නිදහස. තුන අගහිඟකම් වලින් නිදහස. ලෙඩ රෝග වලින් නිදහස. ඇදහිීමේ නිදහස. ඒවා අදටත් වළංගුයි. දෙක මේ ප්‍රතිපත්ති ඔක්කොම සාරාංශය පෙන්නුවොත් තුනක්. ප්‍රජාතන්ත්‍රවාදය, මේ සමාජ සාධාරණත්වය, ජාතික එකමුතුව. ඉතින් අපි මම මේ මුස්ලිම් අයිතිවාසිකම්, බෞද්ධ අයිතිවාසිකම්, හින්දු අයිතිවාසිකම් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා නම්, මූලික අයිතිවාසිකම් ගරු කරනවා නම්, කාටවත් වෙනස්කමක් නැතුව සලකනවා නම්, හැමෝටම සම අවස්ථාවල් තියෙනවා නම් ඒක තමයි අපට අවශ්‍ය. අපි වාර්ගික වශයෙන් මේ හිතන්න ඕමනා නැහැ. මෙතන වෙලා තියෙන මේ ප්‍රශ්නේ ඇති කරන කෙනා වෙළඳ තරඟයේදී පසුබාන කොටස් ඒකෙදි ෂෝට් කට් හොයනවා. මේ දැන් බලන්න සමහර ජාතිවාදී කලබල වලදී මිනිස්සු මැරෙන්නේ නැහනේ. මොකද විනාශ වෙන්නේ? වාණිජ මධ්‍ය ස්ථාන. මේක පේනවා පිටිපස්සින් තියෙන න්‍යාය පත්‍රයේ මේ මොකද්ද කියලා නේද? අනික ඒක වෙළඳ වාසි, දේශපාලන වාසි, ජාත්‍යන්තර න්‍යාය පත්‍ර. ඒක අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ඉන්න රටවල් 15ක මුස්ලිම් මේ ඔබතුමගේ අවධානය මට අවශ්‍යයි. මේ ලංකාවේ ඉන්න මේ අර මොකද්ද කියන්නේ ඒකට මුස්ලිම් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයේ රටවල් වල සංවිධානයේ ඒකේ රටවල් 15ක තානාපතිවරුත් එක්ක මම ගිහිල්ලා හම්බ වුණා කාදිනල්තුමාව. ඒ හම්බ වෙච්ච වෙලාවේ කාදිනල්තුමා මොකද්ද කිව්වේ? මේ පාස්කු ප්‍රවාහයට මුස්ලිම් තරුණයෝ දෙතුන් දෙනෙක් මේ සම්බන්ධ බව මම දන්නවා. නමුත් මම දකින්නේ මතු පිට පින්තූර නෙමෙයි. මම මේකේ ගැඹුර දකිනවා. මේක පිට ඇතුළ දකිනවා. කලබල වෙන්න දෙයක් නැහැ. අපි ඒව ගැන තමයි අපිට හොයලා බැලිය යුත්තේ කියලා. ඒක දන්නවා. ඒතුම පැහැදිලිවම කිව්වා. ලෝකේ ගැටුම් ඇති කරන මේ ආයුධ නිෂ්පාදනය කරන සංවිධාන වලට අවශ්‍යයි ගැටුම් මේ නිර්මාණය කරන්න. ඒවයින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එහෙනම් අපි කලබල වෙන්න ඕනේ නැහැ. පිටිපස්සේ තියෙන යථාර්ථය හොයාගන්න උත්සාහ කරමු කියලා කිව්වා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳයි අද දවසේ අපට ලැබිලා තිබෙන වෙලාව අවසන් වෙනවා අබ්දුල්. අපි බොහොම මැද මාවතක යමින් ඔබතුමන් එක්ක සංවාදයේ දෙන්නට උත්සාහ කළා. අපි විශ්වාස කරනවා අපේ උත්සාහය සාර්ථක වන්නට ඇති කියලා. අබ්දුල් මගේ ආදරණීය මිත්‍රයා අබ්දුල් රහමාන් බොහොම ස්තුතියි අද දවසේ මගෙත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම තමයි සමගි ජන බලවේගය නියෝජනය කරමින් අද මේ ස්ථානයට පැමිණි. ඔබතුමන් ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රය තුල රන් සලකුණක් තබපු පුද්ගලයෙක්. ඒ ගෞරවනීය මතකයත් එක්ක ඔබතුමන්ට අපි සමුදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපසභාපති හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකල් මැතිතුමන් තමයි අද දවසේ අපත් එක්ක දේශපාලන සංවාදයට සම්බන්ධ වුණේ. අපි හෙට දවසේ බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අපි හෙට දවසේදීත් මෙවැනිම වැඩසටහනකින් මෙවැනිම දේශපාලන සංවාදයකින් ඔබව හමු වෙන්නට සූදානම්. අපි සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක්.